ඉතින් අද දවසේ අපි එකතු වෙලා ඉන්නේ අනුලා ලියනගේ මෑණියන්ගේ අනුලා ලියනගේ මෑණියන් අපි අතරින් වෙන වෙලා ගියා. ඉතින් ඒ සඳහා දැන් මාස 3ක් වුණා මම හිතන්නේ නේද? මාස 3ක් ගත වුණේ. ඉතින් ඒ වෙනුවෙන් මට මතකයි මම 7 දවසේ බණටත් වැඩම කළා ගෙදරට. ඉතින් ඒත් එක්කම අපගේ තව හිරන් ලියනගේ මහත්මයා නැගණිය ඇතුළේම පවුලේ සියලු දෙනා ඒ වගේම පියාණනුත් මේ වෙලාවේ යම්කිසි අසනීප තත්ත්වයක ඉන්නවා. ඒ සියලු දෙනාම වෙනුවෙන් සහ සතර වර්ගයේ සියලුම ඥාතීන් වෙනුවෙන් අපේ නෑදෑ වෙන මිත්‍රයන් වෙන මේ සියලු දෙනාම උදෙසාම තමයි අපි මේ ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අද දවසේදී ධර්ම සාකච්ඡාව විදියට මම කතා කරන්න හිතුවා බුද්ධාගමේ සඳහන් වෙන එහෙම නැත්නම් අපිට ගොඩක් මේ දවස්වල අහන්න ලැබෙන විශේෂ මාතෘකාවක්. ඒක තමයි මොකද්ද බය කියන්නේ කියලා. එතකොට බය කියලා තියෙනවා, භය කියලා තියෙනවා. මහා ප්‍රාණ භයන්නක් තියෙනවා, අල්ප ප්‍රාණ භයන්නක් තියෙනවා. ඉතින් මොකද්ද බය කියන්නේ? බය යනු කුමක්ද? එතකොට බය ඔක්කොම එක ආකාරයකට බයේ වර්ග තියෙනවා. බය හොඳද නරකද? බය ඇති වෙන්නේ කොහොමද? බය නැති වෙන්නේ කොහොමද? ඒත් එක්කම බෞද්ධ දර්ශනය ඇතුළත බය මොන විදිහටද අර්ථ දක්වලා තියෙන්නේ, අර්ථ ගන්නලා තියෙන්නේ කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. 7:33 වෙලාව. හොඳයි. ඉතින් එතකොට ඒක සාකච්ඡා කරන්න කලින් බය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරනකොට අපිට ත්‍රිපිටකයේ බය නොඑක් තැන්වල දකින්න ලැබෙනවා. බය. ඉතින් මම හිතන්නේ මේ දවස්වල හැමෝම දන්න බයක් තමයි තුම්බිය. මොකද මේ පහුගිය දවස්වල අපි රතන සූත්‍රය දේශනා කරා. විතරම තුම්බිය දුරු කරගන්න බය. මාව ඇහෙනවා නේද කියලා මම හිතනවා. හරි. ඉතින් තුන්බිය ගැන අපි නිතරම මේ දවස්වල කතා කරනවා. මොනවාද තුන්බිය කියන්නේ? දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය. ඉතින් මේකෙන් මම හිතන්නේ අපි ගොඩ දෙනෙක්ට රෝග බය කියන එක දැනෙනවද? මොකද මේ කොරෝනා සමයත් එක්ක රෝග බය කියන එක අපිට හොඳට දැනෙන බයක්. ඒත් එක්කම දුර්භික්ෂ බය කියන එක තාම අපිට දැනෙලා නැහැ. නමුත් යම් ආකාරවලට අපිට සමහර වෙලාවට ඉස්සර කාපු කෑම වර්ග දැන් කන්න නැහැ මේ දවස්වල. ඉස්සර කාලේ අපි එළියට ගිහිල්ලා මේ එක රෙස්ටොරන්ට් වල කෑම ගත්තා. දැන් ඒව අපිට නැහැ. ඉතින් ඒක දුර්භික්ෂයක්ම තරම් නොවුනත් ආහාරවල යම් අඩුපාඩුවක් අපිට මේ දවස්වල දැනෙනවා. ඒත් එක්කම අමනුෂ්‍ය බය. ඉතින් මේ අමනුෂ්‍ය බය ගත්තම අපි එක එක්කෙනාට අමනුෂ්‍ය බය දැනෙන්නේ එක එක විදිහට. දැන් සමහර කෙනෙක්ට අමනුෂ්‍යයෝ කියලා තමන්ගේ මළගේ ඥාති ප්‍රේත ඒ වගේ කට්ටියකින් අමනුෂ්‍ය බය දැනෙනවා. ඒ වගේම සමහර රීරි යකා ගරා යකා කියලා දැනෙනවා. අපි දැන් මේ ඉරාන් මහත්තයා ඇතුළු මේ ඇමරිකාව වගේ පැත්තක කාගෙන් හරි ඇහුවොත් ඒ කට්ටියට අමනුෂ්‍ය බය දැනෙන්නේ වැම්පයර්ස්ලා විදියට. වෙයාවුල්ෆ්ස්ලා විදියට. ඒ කියන්නේ අමනුෂ්‍ය බය කියන එක හැමතැනටම එක වගේ නෙවෙයි දැනෙන්නේ. හැබැයි අමනුෂ්‍ය බයක් දැනෙනවා. මොකද අර වැම්පයර්ස්ලා කියන જાතිය ඒ කට්ටිය මනුෂ්‍ය නොවන ටිකක් කරදරකාරී අමනුෂ්‍ය જાතිය. ඒ වගේම ලංකාව වගේ ගත්තොත් අපිට දැනෙන්නේ වෙන අමනුෂ්‍ය බය වගේ. ඉතින් ඔන්න ඔය බය ওই විදිහට තියෙනවා. අපිට ඉන්නේ රීරියකා, ගරායකා, මහසෝන වගේ අමනුෂ්‍ය බය. ඉතින් ඒත් එක්කම බය තව විදිහකට දක්වලා තියෙනවා රාජ බය, චෝර බය, අග්ගි බය, උදක බය කියලා. ඒ කියන්නේ රජවරුන් නිසා එන බය. ඉතින් ආයි පාරක් නැවතත් මේ කාලේ ඒක ගොඩක් අපිට දැනෙන්නේ නැහැ. මොකද දැන් රාජාණ්ඩු ක්‍රමයේ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. ඉතින් ඒක අපිට රාජ බය කියන එක ලොකුවට දැනෙන්නේ නැහැ. චෝර බය නම් දැනෙනවා. චෝර බය කියන්නේ සොර සතුරන් අපේ අයිති දේවල් පැහැරගෙන යනවා. අග්නි බය, උදක බය කියන්නේ ගින්න, වතුර. ඉතින් අපි ගත්තොත් ඉන්ෂුරන්ස් කවර්ස් ගත්තොත් ඒ ඉන්ෂුරන්ස් කවර්ස් ගොඩක් දාන්නේ ඔන්න ඔය බය ටිකට. ඉතින් ඒත් එක්කම තව විශේෂ බය જાතියක් බුද්ධ ධර්මයේ සඳහන් වෙනවා. ජාති බය, ජරා බය, ව්‍යාධි බය, මරණ බය. ඉතින් ඉපදීම බයක් විදියට දකිනවා. ඉතින් ඒකත් ආයි ගත්තට ඉපදීම අපි ගොඩ දෙනෙක් බයක් විදියට දකින්නේ නැහැ. දැන් කවුරු හරි ඉපදිච්ච වෙලාවේ බය වෙලා මේ ගෙදරට වෙලා හිටපු කවුරු හරි ඉන්නවා. ඉපදුනා මේ සතුටුදායක ආරංචි අපි හැමෝටම කියනවා. මෙන්න මගේ පුතෙක් ඉපදුනා, දුවෙක් ඉපදුනා එහෙම කියලා. ඉතින් ඉපදීම බයක් කිව්වට ඒක අපි දන්න ආකාරයට ඒක බයක් වෙන්නේ නැහැ. හැබැයි ජරා බය නම් අපි දන්නවා. ඒ කියන්නේ විශේෂයෙන් දැන් වයස 40 50 පෙන්නට පස්සේ කොණ්ඩේ ගිහිල්ලා කොණ්ඩේ සුදු වෙලා
මූණ රැලි වැටෙනකොට විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට මේ ජරා බය දැනෙනවා. ඒත් එක්කම තව එකක් දැන් අපිට මේ බයවල් දැනෙන්නේ අපේ ජීවිතේ මුල් කාලේ ඇඟ හැදීගෙන එන කාලේ එහෙම නැත්නම් තරුණ වියටපත් වෙලා ඇඟ හොඳට තියෙන කාලේ මේ ජරා බය දැනෙන්නේ නැහැ. ඒක ජරාවටපත් වෙනකොට විනාශ වෙගෙන යනකොට තමයි නරක පැත්තට යනකොට තමයි මේ බය දැනෙන්නේ. ඉතින් ඒත් එක්ක ව්‍යාධි බය හැමෝටම වගේ දැනෙනවා. ඒ කියන්නේ ලෙඩ හැදෙයිද ලෙඩ වලට මොකද කරන්නේ කියන එක. මරණ බයත් කාලෙන් කාලට දැනෙනවා. ඉතින් සමහරවිට මරණය අපේ කිට්ටුවට ඇවිල්ලා ගියහම අපිට ඒ බය ටිකක් වැඩි වෙනවා. ඉතින් ඔන්නම බය තියෙනවා. ඉතින් මම මේ ත්‍රිපිටකයේ දක්වලා තියෙන බය වලට වඩා අපිට තව විදිහේ බය ගොඩක් තියෙනවා. ඕකේ සම්පූර්ණයෙන්ම දක්වලා නැති සහ මේ කාලයට ගැලපෙන. උදාහරණයක් විදිහට මගේ ජොබ් එක නැති වෙයිද? පවුලේ අය මැරෙයිද? පවුලේ අයට ලෙඩ වෙයිද? මට ලෙඩ වෙයිද? සල්ලි හම්බ වෙයිද? එතකොට මම අනාගතයේ දියුණු වෙයිද? මගේ පුතා දියුණු වෙලා යයිද? මගේ දුව හොඳ තැනකින් කසාදයක් බැඳලා ඒ ආකාරයට දියුණුවටපත් වෙයිද? එහෙම නැත්නම් ඒ කට්ටිය අසාර්ථක වෙයිද? ඔන්න ඔය ආකාරයට එක එක විදිහේ බයවල් අපිට එනවා. ඒත් එක්කම මේ බයවල් දිහා බලනකොට අපිට තේරෙනවා මේ සමහර බයවල් ඇත්තටම මට ලොකු පාලනයක් නැති බයවල්. ඒ කියන්නේ අර තියෙන්නේ අර ඉන්ෂුරන්ස් වල තියෙනවා ෆෝස් මාජෝ කියලා. ඒ කියන්නේ දෙවියන්ගේ බලපෑම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි ඒවට කරන්නේ. තව විදිහට කිව්වොත් අපිට කිසිම පාලනයක් නැති දේවල් උදාහරණයක් විදිහට කුණාටුවක් කෙන එක, ගම් වතුර, සුනාමි ඕවා අපිට ගොඩක් පාලනය කරන්න බැරි දේවල්. ඉතින් අන්න අපිට මේ වගේ පාලනය කරන්න බැරි දේවල් ගැන තියෙන බයකුත් තියෙනවා. ඒත් එක්කම තව බයක් තියෙනවා සමහර ලාට මට පාලනය කරන්න පුළුවන් වෙලා මම කරපු, කියපු, හිතපු දේවල් ගැන එන බයවල්. ඒ කියන්නේ මම බොරුවක් කිව්වා. ඒක අහුවේද දන්නේ නැහැ. මම හොර වැඩක් කරා මට දඬුවම් විඳින්න ලැබෙයිද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක සමහරට කරපු වැඩක් වෙන්නත් පුළුවන්, නොකරපු වැඩක් වෙන්නත් පුළුවන්. මට අම්මා ගෙදර අස් කරන්න කියලා ගියා මම අස් කරේ නැහැ. එහෙම නැත්නම් මම ගෙදර වැඩ හෝම්වර්ක් කළේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ බය අපිට එක එක විදිහට දැනෙනවා. මම දැන් මේ කියාගෙන යන්නේ බය එක එක જાති, එක එක වර්ග බය තියෙනවා. ඒත් එක්කම තව තැනක සඳහන් කරලා තියෙනවා විශේෂ විදියකට බය ත්‍රිපිටකය ඇතුලේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. ඒක ඉතා විශේෂ සඳහන් කිරීමක්. ඉතින් පළවෙනි එක ගත්තොත් දණ්ඩ බය. පළවෙනි එක නෙවෙයි ඒක මැද එක. දණ්ඩ බය කියන්නේ අපිට මොකක් හරි දඬුවමක් ලැබෙයිද කියලා අපිට ඇති වෙන බය. දෙවෙනි එක ඇවිල්ලා මම හැසිරෙන විදියට වෙන මිනිස්සු මොනවා කියයිද? පර අනුවාද බය. ඒ කියන්නේ පිට මිනිස්සු මොනවා කියයිද? මං හැසිරෙන විදියට, මං අඳින විදියට, මගේ කොණ්ඩේ තියෙන විදියට, මගේ ජීවිතය ගැන පිට මිනිස්සු මොනවා කියයිද කියන බය. තව එකක් තියෙනවා. ඒක පිට මිනිස්සු ගැන තියෙන බයක් නෙවෙයි. මටම මගේ හෘද සාක්ෂිය බය ඇති කරනවා. මම කරපු වැඩේ හරිද? අන්න එහෙම බයක් ඇති වෙනවා අත්තානුවාද බය. ඒකෙම තව එකක් තියෙනවා දුක්ගති බය. මම මරණයටපත් වුණාට පස්සේ මරණයෙන් පස්සේ මොනවා වෙයිද කියන බය. ඉතින් ඔන්න ඔය බය ටික ගත්තොත් මේ බය හොඳද නරකද කියලා ගත්තොත් ඇත්තටම බයෙන් අපිට ගන්න පුළුවන් වැදගත් සමාජමය සහ වැදගත් ක්‍රියා ප්‍රමාණිකුත් තියෙනවා. මොකද දැන් උදාහරණයක් විදිහට මිනිස්සු නීතියට ගරු කරේ නැත්නම් නීතියට බය වුනේ නැත්නම් යම්කිසි ආකාරයකට ඒ දණ්ඩ බය කියන එක ආවේ නැත්නම් අපි නීතියට ගරු කරන්නේ නැහැ. ඉතින් ඒක පොඩි ළමයෙක් ඉඳලා පොඩි ළමයා ඒ අම්මට යම්කිසි ආකාරයකට ගෙදර අම්මට තාත්තට බය වුනේ නැත්නම් ඒ දේ කරන්නේ නැහැ. ඉතින් ඒ අර්ථයෙන් ගත්තොත් මේ සමාජය යම්කිසි ආකාරයකට පාලනයටපත් කිරීමට මේ බය උපකාරී වෙනවා දණ්ඩ බය. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ පරානුවාද බය. දැන් අපි යම්කිසි දෙයක් කරනකොට කියනකොට විශේෂයෙන් කරනකොට සහ කියනකොට අර එළියට පේන දේවල් අපි හැසිරෙන විදිහ. ඒක වෙන මිනිස්සු මොනවා ගැන හිතයිද කියන පරානුවාද බයත් එක්තරා ආකාරයකට අපිට වාසියක් තියෙනවා. ඒ කියන්නේ අපි එළිපිට වැරදි කරන්න බය වෙනවා. හැබැයි ඉතින් එළිපිට වැරදි නොකරට අපි රහසින් වැරදි කරනවා. ඉතින් මේ අත්තානුවාද බය නිසා අපි පෙළඹෙනවා රහසිනුත් පව් කරන්න රහසිනුත් වැරදි වැඩ කරන්න ඔන්න පොඩි බයක් ඇති වෙනවා. ඉතින් එතකොට අන්න ඒ විදිහට බලුවම බය නරකමක් නෑ සම්පූර්ණයෙන්. තව එකක් තියෙනවා මේ දුක්ගති බය. මරණයට පස්සේ මොකක්ද වෙන්නේ කියන බය. අන්න ඒ බය ආපු කට්ටිය බලනවා. දැන් මම ජීවත් වෙලා ඉන්න කාලේ මම දැන් ඉගෙන ගත්තා. මම වැඩ කරා. එහෙනම් මම මේ දුක්ගති බය ආවනම් මම ඊළඟට මොකද්ද මරණයෙන් පස්සේට සූදානම් වෙන්නේ මොකද්ද කරන්නේ කියන ඔන්න ඔය බය ඇති වෙනවා. ඉතින් ඒ බය ඇති වෙන කට්ටිය මරණයෙන් පස්සේ ගැන හිතලා එක්ක මරණය ජය ගන්න නැත්නම් සත්‍ය අවබෝධය පිණිස එළවෙනවා. ඉතින් මරණය බය කියන එක නරකද කියනකොට ඔන්න ඔය වගේ බයේ හොඳ පැතිකඩකුත් තියෙනවා.
පරානුවාද බය දන්ති බය නිසා අපි නීතියට ගරු කරන්න පෙළඹෙනවා. පරානුවාද බය නිසා අපි එලිපිට වැරදි වැඩ කරන්න බය වෙනවා. අත්තානුවාද බය නිසා එලිපිට රහසින් හොර වැඩ කරත් නරක වැඩ කරත් රහසින් ඒ දේ කරන්න කලින් මං ආයි පාරක් හිතනවා. දුක්ගති බය නිසා මම මරණයෙන් පස්සේ වෙන දේවල් ගැන හිතලා ඒකට සත්‍ය හොයා ගන්නවද මරණය ජය ගන්නේ කොහොමද කියන එක ගැන ඔන්න හිතන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මම ඒකෙන් පස්සේ තව විදිහකට ඕක අපි අර්ථ දැක්කේ නැහැ. ඒ කියන්නේ මේ බය කියන එක මම අර කියපු බය જાති හතර අත්තානුවාද පරානුවාද දණ්ඩ බය දුක්ගති බය කියන එක ඒක හැමතැනටම එක වගේද. දැන් මම උදාහරණයක් විදිහට දැක්ක සීෂෙල්ස් එහෙම නැත්නම් ෆිලිපීන්ස් වගේ රටවල් වල විශේෂයෙන් සීෂෙල්ස් රටේ ගත්තොත් ඒ රටේ ගොඩක් බබාලා ළමයින්ට ඉන්නේ අම්මා කෙනෙක් විතරයි. තාත්තා කෙනෙක් නැහැ. එයාලගේ උපැන්න සහතිකේ තාත්තගේ නම දාන්න ඉඩක් නැහැ. අම්මගේ නම විතරයි දාන්නේ. ඉතින් ඒක සමාජයේ හැමෝම පිළිගන්නවා. ඒක සාමාන්‍ය දෙයක් කියලා. ගොඩක් වෙලාවට තාත්තා කවුද කියලා හොයාගන්න නැහැ. ඉතින් ඒත් එක්කම දැන් මට හම්බ වෙලා තියෙනවා සමහර සීයලා එක සීය කෙනෙක් තිස්ස මහාරාමේ ඒ සීය ගොඩක් හිත අමාරු කරගෙන හිටියා එක දවසක් ඒ සීය පලිබෝධනාශක පාවිච්චි කරන කුඹරට. ඉතින් මේ පලිබෝධනාශක පාවිච්චි කරනකොට සත්තු මැරෙනවා. ඉතින් මේ සත්තු මැරිලා ඒ සීයට එකෙන් පවක් සිද්ධ වෙනවාද කියන එක ගැන මේ සීය ගොඩක් බය වෙලා හිටියා. ඉතින් ඒත් එක්ක මේ සීය මෙහෙම එකක් කිව්වා දැන් මට එහා පැත්තේ කුඹරයිති වෙන ආගමිකයෙක්ට එයා හිතාගෙන ඉන්න විදිහට මේ සත්තු ඉන්නේ අපේ පරිභෝජනයේ පිණිස එයාට ඒක ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැහැ. නමුත් මට ඒක ප්‍රශ්නයක් විදිහට හිතෙනවා. ඉතින් ඒ සිය ගොඩක් හිතේ අමාරුවෙන් තමයි මට කතා කරන්නේ. ඉතින් දැන් මම මේ කිව්වේ අපි බය වෙන දේවල් වලින් වැඩි ප්‍රමාණයක් කියන්න පුළුවන්. බය වෙන දේවල් වලින් සමහර ඒවා ගොඩක් ඒවා ඇත්තටම අපිට පරිසරයෙන් අපි ඉන්න සමාජයට සාපේක්ෂව තමයි ඇවිල්ලා තියෙන්නේ. තව විදිහකට කිව්වොත් අපේ අම්මා තාත්තා ආච්චි සීයා එහෙම නැත්නම් අපේ ආයම්මා අපේ පොඩි කාලේ බලාගත්ත කෙනා දැන් කාලේ නම් ඩේ කෙයාර් සෙන්ටර් එකේ ඉන්න ගුරුතුමිය එහෙම නැත්නම් මොන්ටිසෝරි හිටපු ටීචර් ඒ වගේ අපිට හම්බ වෙච්ච කට්ටිය අපිට උගන්වපු දේවල් වලින් තමයි අපි බයටපත් වෙලා ඉන්නේ කිව්වොත් හරි. දැන් මම මේකේ කියන්න යන්නේ ඒකේ නිවැරදි හෝ වැරදි බව ගැන නෙවෙයි අපි දැනට බය වෙලා ඉන්න විදිය ගැන. ඉතින් දැන් මේ බය ගැන ආයි පාර බැලුවම පොඩි ළමෙක් බයක් නැහැ. එයාට කිසිම මතයකුත් නැහැ. එයාට විශේෂ විශ්වාසයක් නැහැ. අපි පොඩි කාලේ ඉඳන් එනකොට අපි ගොඩක් දේවල් වලට බය නැහැ. ඒ කියන්නේ දැන් සමහර දේවල් අර ඉලෙක්ට්‍රික් ප්ලග් එකට අපි ගිහලා ඇඟිල්ල ගහන්න යනවා. මොකද පොඩි කාලේ අපි ඒකට බය නැහැ. සමහරවිට උඩ තැන් වල අපි බය නැතුව ඇවිදිනවා. අපිට ලොකු බයක් නැහැ සමහර දේවල් ගැන. ඉතින් මෙන්න මේ පොඩි ළමයාට අම්මලා ආච්චිලා සීයලා ඒ කට්ටිය ටික ටික එක දේවල් කියලා මේ පොඩි ළමයා තුළ යම්කිසි ආකාරයකට බයක් ජනිත කරනවා. ඉතින් ඒ බය මෙන්න මේ ළමයා අවුරුදු විශේෂයෙන් පොඩි කාලේ අපි දන්න ළමයට කියන්නේ ඉතින් භාෂාව දැනගත්ත ළමයාට මේ ඒක අදහස් කිව්වම මේකට බය වෙන්න ඕනේ මේකට බය වෙන්න ඕනේ කියලා අපි අර මැටි පිටක් වගේ අපි හදන පැත්තට ක්ලේ ගුලියක් වගේ හදන පැත්තට අපි හැදිලා ඉන්නවා. හැබැයි අවුරුදු 9-10 වෙනකොට ළමයි ඔන්න ඔය බය අභියෝගයටපත් කරනවා. ඊට අපි මේකට බය වෙන්න ඕනේ. ඒකෙදි එහෙම අභියෝග කරන්නේ නැතුව ඒකට මුළු ජීවිත කාලෙම බය වෙනවා. නමුත් සමහර කට්ටිය ඒ බයෙන් එළියට එනවා. ඉතින් මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ආයෙ එනව නේද මාව? එනවා දැන් එනවා පොඩ්ඩක්. හිරන් ඔව් දැන් එනවා. අන්තිමට මම කිව්වේ මොකක් ගැනද මේ පොඩි ළමයි බය වෙන්නේ නැහැ කියන එක නේද මම කිව්වේ. ඒක නේ නේ. ඔව් එතන ඉඳලා කියන්නේ. එතන නේද?
හරි. ඉතින් මට මතකයි අපේ මම පොඩි කාලේ මාත් එක්කම හැදුනා තව පොඩි මල්ලි කෙනෙක් මගේ නෑදෑයෙකුට මල්ලි කෙනෙක්. ඉතින් මේ මල්ලිට ඉස්සර බත් කවන්න කියන්නේ අන්න පුතාර මේ බඩසීයා කියලා කෙනෙක් ඉන්නවා අපේ පාරේ පොඩ සීයා කෙනෙක් ඉන්නවා ලොකු බඩක් තියෙන. ඔය බඩසීයා ඔයාව ගිලින්න යනවා කියනවා මේ බබාට මේ බත් කෙරුවා. ඉතින් හැබැයි ටිකක් කල් යනකොට අවුරුදු 10ක් 15ක් වෙන්න 10ක් විතර වුණාට පස්සේ ළමයි ඕක අභියෝගයටපත් කරනවා. ඒ කිව්වට බඩසීයා ඇත්තටම අපිව ගිලිනවලු. එහෙම නැතුව ඒ බයෙන් අපි නිදහස් වෙනවා. නමුත් සමහර බයවල අපේ ජීවිත උදාහරණයක් විදිහට මම කියන්නම් මගේ තව යාළුවෙක් හොඳටම බයයි. ඒක එක්තරා විදිහකට ෆෝබියා එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ සර්පයොන්ට ඉතින් මේ කැරපොත්තන්ට බය මොකක්ද කියලා බැලුවහම එයා ටික ටික මතක් කරගෙන එක මේ පොඩි ගැහැණු දරුවෙක් ආයම කෙනෙක් හිටියා බලාගන්න. එයාගේ සහෝදරියක් හිටියා. මේ ළමයා තමත් පොඩි වැඩි තේරෙන්නේ නැහැ. ඒ ගෙදර මේ කාමරේට කැරපොත්තෙක් ආවොත් අර දෙන්න ඒ කියන්නේ ඒ බලාගන්න නෝනා හොඳටම බය වෙලා කෑ ගහනවා. ඒ නෝනා කෑ ගහනකොට ඒ මේ ගෑනු ළමයාගේ අක්කත් කෑ ගහනවා පොඩි ගෑනු ළමයා. මේ අක්කයි මේ බලාගන්න එක්කෙනා කෑ ගහනවා දැකලා එයා ලොකු කම්පනයකටපත් වෙලා කැරපොත්තු ගැන මුළු ජීවිත කාලෙම බය වෙනවා. ඉතින් සමහරවිට දැන් අපිට සමහර බයවල අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් සමහර බයවල අපිට ප්‍රශ්නයක් වෙනවා. ෆෝබියා කියන තත්ත්වයටපත් වෙනවා මේක ප්‍රශ්නයක්. ඒ කියන්නේ කැරපොත්තෙත් දැක්කත් පිටින් කනින් දාඩිය දාලා කකුල් දෙක පන නැති වෙලා අන්න එහෙම සිද්ධ වෙනවා. ඉතින් සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේ තියෙන කෙනෙක්ට ඒක ලොකු බයක් ඇති වෙනවා. ඉතින් ඒත් එක්ක මට තව කෙනෙක් හම්බෙලා තියෙනවා. ඒ කට්ටිය පොඩි කාලේ අර ට්‍රොමැටික් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙලා යනවා. ඒ කියන්නේ ලොකු කම්පනයක් ගෙන දෙන අත්දැකීමක් ඇති වෙලා අපිටම ගොඩක් වෙලාට ළමයි පොඩි කාලේ සමහරට අපයෝජනයට ලක් වෙනවා. මේ අපයෝජනයට ලක් වෙච්ච එක තවත් ළමෙක් එයා ලොකු වෙලා ඒ කසාද බැන්දත් එයාට තමන්ගේ මහත්යත් එක්ක ඉන්නකොට ලොකු බයක් ඇති වෙනවා. ඉතින් මේක හොයාගෙන ආපස්සට ගියාම එයා පොඩි කාලේ මුහුණ දීපු අමීරි සිදුවීමක් තමයි මේකට මුල වෙලා තියෙන්නේ. ඉතින් අනිත් දේ තමයි මේ වගේ සිද්ධි අපිට සමහරවිට අමතක වෙලා යනවා. මොකක් නිසාද මම බය වුනේ කියන එක අමතක වෙලා යනවා. ඉතින් ඔන්න ආයි පාරක් බය කියන එක අපිට සමාජයෙන් ගොඩක් උගන්වනවා. හැබැයි අපිට ඇති වෙන කම්පනයක් ඇති වෙන ට්‍රොමැටික් එක්ස්පීරියන්සස් ඉඳ අපිට බය ඇති වෙනවා. හැබැයි ඔන්න ඔය විදිහට ඇති වෙන බයට අපේ බයක් තියෙනවා. ඉතින් තව විදිහකට අර innate fear එක වෙන බයක් තියෙනවා. ඉතින් අපි මෙන්න මෙයා ගියාත්මේ වැටිලා තියෙන ගියාත්මේ මොහොතට වැටිලා මොහොතේ ගිරිලා තමයි මැරුණේ. ඉතින් ඒ නිසා එයා පොඩි කාලේ ඉඳන් වතුරට බයයි. එහෙම නැත්නම් එයා උස තැන් වලට යන්න බයයි. එයාගේ ජීවිත කාලය තුළදී එහෙම උස තැන් වලට ගිය එක්ස්පීරියන්ස් එකක් නැහැ. නමුත් එයා උස තැන් වලට බයයි. ඉතින් සමහර විට එයා ගියාත්මේ එහෙම උඩ තැනකින් වැටිච්ච නිසා ඒ වගේ බයක් ඇති වුණාද දන්නේ නැහැ කියලා ඔය වගේ කතාවල් අපිට තේරෙනවා. මේ අර කියන ඒවාට අමතරව ඒ කියන්නේ අපි සමාජමය වශයෙන් කල්චරලි හදාගන්න බය වලට අමතරව ඇති වෙන වෙනත් බය જાති තියෙනවා. ඉතින් හරියට මේ වගේ දැන් පොඩි දරුවෙක්ට කිපොන්න තනපුඬුව වෙනම පෙන්වන්න ඕනේ නැහැ. එයා දන්නවා ඒක හොයාගෙන යන්න. අන්න ඒ වගේ අපේ තියෙන ඉන්ස්ටින්ක්ට්ස්. ඒ කියන්නේ අපේ නයිසර්ගිකව ඇතුළෙන්ම එන සමහර හැඟීම් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ එකක් තමයි මරණ බය. පොඩි ළමයෙක් වුණත් මරණයට බයයි. එකම දේ එයා මෙන්න මේ ක්‍රමයට මැරෙනවා කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේක නිසා මැරෙනවා කියන එක දන්නේ නැහැ. හැබැයි මරණයට බයයි. ඉතින් තව විදිහට ගත්තොත් පොඩි කට්ටිය කතා කරන්නත් බැරි පොඩි කට්ටිය ගොඩක් බයයි ශබ්ද වලට. හයියෙන් ලොකු ශබ්දයක් આવුත් ඒක ආඩන්න ගන්න. එහෙම නැත්නම් නිකන් වැටෙන්න වගේ කියත් ඒකටත් ඒ ආඩන්න ගන්න. ඒකටත් ආඩන්න ගන්නවා. තව මිනිස්සු බය වෙන එකක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම වැඩි හරියක් දෙන සර්පයොන්ට. සර්පයොන්ට අපේ තියෙන යම්කිසි බයක් තියෙනවා. ඒ කියන්නේ ඒක හැම ශිෂ්ටාචාරයකම හැම කල්චර් එකකම මිනිස්සුගේ සර්පයොන්ට තියෙන යම්කිසි බයක් තියෙනවා. ඉතින් එක්තරා විදිහකට අපිට ඒක තව තැනක දකින්න ලැබෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ මොචලින්ද නාගරාජයා පෙනී කුප්පගෙන ඉන්නවා. ඒ වගේම ශිව දෙවියන්ගේ කරේ ඉන්න ලොකු නාගයෝ කට්ටියක් නාග හත් දෙනෙක් හරි එකෙක් හරි ඉන්නවා. බයිබලයේ ඇතුලේ ආදම් සහ ඒවා
කතා කරන්නේ මෙන්න මේ වගේ ණයට. ඉතින් මේ ආධ්‍යාත්මික දේවල් සම්බන්ධයෙන් මේ සර්පයාගේ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් තව විදිහකට ඒක මෙහෙම දකින්නත් පුළුවන් මම හිතන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඇත්තටම බුදු වෙලාද නැද්ද කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ අපේ ගැඹුරින් මේන බයක් වෙන සර්පයන්ට තියෙන බය ඉවස ගන්න පුළුවන්. දැන් මේ පිටිපස්සෙන් ඇවිල්ලා ලুকু නාගරාජේ ධර්ණ ගහන් ඉන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ බය නැහැ. ඒ වගේම තමයි අර ශිව දෙවියන්. ඒ ශිව දෙවියා ඒ නාගයට බය නැහැ. ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ ඉතුරු වෙලා උඩ තියෙන ටික අයින් කරගෙන ඉන්න අර ගැඹුරෙම තියෙන ඉනේට් ෆියර් එක එයා ජය අරගෙන තියෙනවා. ඔන්න ඒ ආකාරයෙන් අපිට එහෙමත් බලන්න පුළුවන්. ඔක තව විදිහකට දකින්න පුළුවන්. අපිට දැන් ඔය සර්පයාට තියෙන බය තියෙනවනේ. නමුත් සර්පයාව අල්ලන්න පුළුවන් ඊළඟ සතා තමයි උකුස්සා. එහෙම නැත්නම් කුරුල්ල. කුරුල්ලන්ට පුළුවන් සර්පයාව අල්ලන්න. හැබැයි කුරුල්ල අල්ලන්න පුළුවන් සතා තමයි සිංහය. එහෙම නැත්නම් ඔය බලල්ලු වගේ බිලාල ගෝත්‍රයකට කට්ටිය. ඉතින් හැමතිස්සෙම මේ සර්පයෝ ගොඩක් භයානක සත්තු වගේ පෙනෙන අතරේ ගරුඩ ඒ වගේ කුරුල්ලෝ ඒ කට්ටියත් ටිකක් භයානක සත්තු වගේ පෙනෙනවා. ඒ වගේම සිංහයත් භයානක සත්වෙක්. ඉතින් ඔය සර්පයාට අපි බයයි. සර්පයා බයයි කුරුල්ලට. කුරුල්ල බයයි සිංහයට. සිංහයා බයයි ගින්දරට. ඉතින් ඔන්න ඔය වගේ දැන් අපි සර්පයාට බය නැති කුරුල්ලටත් බය වෙන්න බෑ. අපි සිංහයටත් බය වෙන්න ඕනේ ගින්දරටත් බය වෙන්න ඕනේ. ඔය ඔක්කොම ටික එකට කැටි කරලා ගත්තොත් මොකෙද වෙන්නේ? ඉතින් මකරෙක්. ඉතින් තව විදිහකට අපි ගොඩක් කතා බැලුවම කතාවල් වල අපිට පේන්න තියෙන කතාවේ ඉන්න වීරයා. හීරෝ ඇවිල්ලා මරන්නේ මකරම. ඒ කියන්නේ එයාට හීරෝ කෙනෙක් වෙන්න නම් ඒ මිනිස්සුගේ ගැඹුරෙම තියෙන බයවල නම් එයා උඩට එන්න ඕනේ. ඒක තමයි එයාට හීරෝ කියලා කියන්නේ. එයා වීරය වෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට බය දකින්න පුළුවන්. හැබැයි දැන් ඔන්න බය වල ಜಾති ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් බය ගැන කතා කරනකොට අපිට තව විදිහකට තව ඇන්ගල් එකකින් බය ගැන කතා කරන්න පුළුවන්. ඒ මොකද්ද? බය සහ අවධානය කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ fear and risk කියලා දෙකක් තියෙනවා. ඉතින් බයයි අවධානමයි කියන්නේ මොකද්ද කියලා තෝරගන්න ලේසි වැඩේ තමයි අපි කාමරයකට වෙලා කතා කර කර ඉන්නකොට කැරපොත් එක්ක හරි කාමරයට ආවම අපි හැසිරෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකො කැරපොත් එක්කම සමානලට මිනිස්සු උඩ නගිනවා, වටේ දුවනවා, බය වෙනවා, කෑ ගහනවා, අඬනවා, එහෙම ගොඩක් වෙනවා කැරපොත් එක්ක. දැන් මෙතන තව පොඩි කිට්ටුවෙන් යන හිතුවිල්ලක් තියෙනවා බය සහ අප්පිරියාවත් එකට කිට්ටුවෙන් යන්නේ. නමුත් ඒකෙන් මම බය කියන එක විතරයි මේ වෙලාවේදී ගන්නේ. අප්පිරියාව නැත්නම් ප්‍රතික්ෂේප කිරීම කියන සිතුවිල්ල ගන්නේ නැහැ. බය කියන එක තමයි වැඩිපුර ගන්නෙ. ඉතින් මේ බය අපිට ප්‍රැක්ටිකලි බලා ගන්න තියෙන හොඳම තැන කාමරේ ඉඳගෙන කතා කර කර ඉන්නකොට කාමරේට මිනිහෙක් හරි කැරපොත් එක්ක හරි. ඉතින් ආයි පාරක් ඔය මිනිහෝ නැද කැරපොත් එක්ක ඇඟේ වහලා මැරිච්ච මිනිහෙක් අපිට කවදාවත් හොයාගන්න බැහැ. අර සමහරට කෙල පෙරපෙර ඉන්නකොට මේ කටට වහලා උන්න කට වන වෙනවා වගේ තියෙනවා කැරපොත් වගේ. එහෙම නැත්නම් ඔය මීයාගෙන් මහාමාරිය හැදිලා තියෙනවා බ්ලැක් ඩෙත් කියලා. ඒ දවස්වල ගොඩක් ඔය කොරෝනා වගේ මිනිස්සු මැරිලා තියෙන එක මීයාගෙන් හැදිලා. අපේ ආමතුරු කෙනෙක්ට මීයුන හැදිලා. හැබැයි ඉතින් ආයි පාරක් අපි දන්න කට්ටිය මීයෙක් නිසා මැරිලා නැහැ. නමුත් මීයන්ට අපි හරි බයයි. කැරපොත්තන්ට අපි හරි බයයි. ඉතින් එතකොට මම උතෙන්දි මතු කරන්න ගියේ මේ බය සහ අවදානම කියන එක සමාන වෙන්න ඕනේ නැහැ. තව විදිහට කිව්වොත් දැන් අපේ ගෙදර ඉන්නකොට කතා කර කර කැරපොත් කියනවා. නෝනා පුටු උඩට නගිනවා. මේසෙ උඩටම නගිනවා. මහත්තයා කියනවා ඕකට බය වෙන්න දෙයක් නැහැ. ඉන්න මම ওই කැරපොත්ත තලලා දාන්නම් කියලා කොස්සක් තරම් කැරපොත්තව තලනවා. එහෙම නැත්නම් අයින් කරලා දානවා. අර මොකද අත්තානුවාද බය, පරානුවාද බය, දුක්ගති බය. ඒවත් තියෙනවනේ කැරපොත් කරුවොත් මට අපාය යන්න වෙයි කියලා කැරපොත්තම අයින් කරලා දානවා. එහෙමත් කරනවා. ඉතින් ඔන්න එතකොට මේ ඒ බය ගොඩක් පුද්ගල සාපේක්ෂයි. ඒ කියන්නේ බය එක එක්කෙනාට දැනෙන එක එක විදිහට. ඒ කියන්නේ පුද්ගල සාපේක්ෂ හැඟීමක් තමයි බය. හැබැයි අවදානම මොකක්ද? අවදානම හිම එකක් නෙවෙයි. අවදානම අපිට සංඛ්‍යාත්මක ගණනය කරන්න පුළුවන්. ස්ටැටිස්ටිකලි කැල්කියුලේට් කරන්න පුළුවන් අවදානම. තව විදිහට කිව්වොත් අපි බය කියන එක පැත්තකින් තියලා අවදානම කියන එක ගත්තොත් දැන් අපි ඉන්ෂුරන්ස් කවර් එකක් ගන්නට ගියාම අපිට කියනවානේ මේක හයි රිස්ක්, මේක ලෝ රිස්ක්. ඉතින් ඒක කොහොමද යාලා ගණනය කරන්නේ? ඉතින් අන්න එතනදී අපිට ඒක දෙවිදිහකට බලන්න පුළුවන්. මොකක් හරි දෙකින් සිද්ධ වෙන බලපෑම, ඉම්පැක්ට් එක සහ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් සම්භාවිතාව. ඒක වෙන්න පුළුවන් ෆ්‍රීකවන්සි එක. මම උදාහරණයක් කියන්න. දැන් මම පන්සලේ ඉන්නකොට මට ಜಾති තුන සතුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. මදුරුවා, බල්ලා, අලියා. දැන් මදුරුවෙක් මට එන්න කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. අපි හිතමුකෝ මේ වගේ මදුරුවෙක් නෙවෙයි සාමාන්‍ය මදුරුවෙක් කියලා. අනිත් මදුරුවෙක්. මේ මදුරුවා එන්නට අපි මැරෙන්නේ නැහැ.
එතකොට බල්ලෙක් කෑවොත් මැරෙන්නේ නැහැ උනට ගොඩ තුවාල වෙනවා. හැබැයි අලියෙක් කෑවොත් නම් එතකොට on the spot අතරම ඒක ටිකක් ඊට වඩා ලොකුයි. ඒ කියන්නේ ඒකේ තියෙන බලපෑම වැඩි. ඉම්පැක්ට් එක වැඩි. අනිත් පැත්තට ගත්තොත් ඒක වෙන්න පුළුවන් සම්භාවිතාවය. ඒ කියන්නේ කොච්චර වාර ගණනක ඒක වෙන්න පුළුවන්ද කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ අයිස්ලන්තයේ කියන රටේ මදුරුවෝ නැහැ. ඉතින් අපි අයිස්ලන්තයේ හිටියොත් අපිට කවදාවත් මදුරුවෙක් පහන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් ඉන්නවා. මම හිතන්නේ මදුරුවෝ වැඩිම ඔය ඇමසන් වනාන්තරයේ තියෙන බ්‍රසීලයේ ඒ වගේ පැතිවල තමයි බ්‍රසීලයේ තමයි මදුරුවෝ වැඩි වෙන්නේ. ඉතින් එතකොට එහෙම ඕනේ දැන් අපි කමුකෝ දැන් ලංකාවේ ගාලු කොටුවේ මදුරුවෝ නැහැ. මොකද එතන උලඟට මදුරුවෝ ගහගෙන යනවා. මදුරුවෝ එතන නැහැ. හැබැයි සිංහරාජ ගැලේට ගියොත් බුලත් සිංහලට ගියොත් නෙළුවට ගියොත් අන්න ඒ පැත්තේ මදුරුවෝ ඉන්නවා ගොඩක්. එහෙම නැත්නම් විපත්තුවට ගියොත් මදුරුවෝ ඉන්නවා. එහෙමත් නැතුව අපි එහෙම ගත්තොත් දවල් 12ට මදුරුවෝ නැහැ. හැබැයි හවස 6ට මදුරුවෝ ඉන්නවා. ඒ වගේ එතකොට අපිට තව එකක් එනවා. එකක් තමයි මේකේ තියෙන බලපෑම. මදුරුවා කෑවට වඩා බල්ලා කෑවම සැර වැඩි. බල්ලට වඩා අලිය ගැහුවම සැර වැඩි. හැබැයි මදුරුවා ගත්තොත් මදුරුවා උදේට නැහැ. මදුරුවා හවසට ඉන්නේ. ඒක වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි හවසට. ඉතින් අපි මෙහෙම ගත්තොත් දවල් 12ට මදුරුවෝ නැහැ. නමුත් හවස 6ට මදුරුවෝ කන්න තියෙන සම්භාවිතාවය වැඩි. හැබැයි නුගේ ගොඩට ගිහිල්ලා අපි මදුරුවෙක් කෑවොත් මදුරුවෝ කනවා. ඒක හරියි. නුගේ ගොඩදීම බල්ලෙක් කෑවොත් ඒක ඊට වඩා සැරයි. නුගේ ගොඩදීම අලියෙක් ගැහුවොත් ඒක ඊටත් වඩා සැරයි. හැබැයි තව එකක් තියෙනවා නුගේ ගොඩ ඉන්නකොට අපිට අලියෙක් ගහන්න තියෙන සම්භාවිතාවය උදේම අපි අලියෙක් ගහන සම්භාවිතාවයට වඩා ගොඩක් අඩුයි. රිස්ක් එක එහෙම නැත්නම් අවදානම රිස්ක් කැටගරයිස් කරන්න පුළුවන්. ඒක වෙන්නේ ඒකෙන් තියෙන හානිය සහ ඒක කොච්චර සම්භාවිතාවයකින් වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් මම මේක කියනකොට ආයි පාරක් බලන්න අවදානම කියන එක අපිට සංඛ්‍යාත්මකව ගණනය කරන්න පුළුවන්. ඒක තර්කානුකූලයි. නමුත් බය කියන එක එහෙම තර්කානුකූල ස්වභාවයක් නැහැ. කිසිම එක හරි අතාර්කිකයි. බය තාර්කික නෑ. බය කියන්නේ හැඟීමක්. මම කියන්නම් දැන් මේ දවස්වල අපි බය වෙච්ච එකක් තමයි කොවිඩ් වසංගතය. ඉතින් කොවිඩ් වසංගතයට ලංකාවේ මම හිතන්නේ දැන් 2000ක් විතර මිනිස්සු මැරිලා තියෙනවා. හැබැයි මේ 2000 කොවිඩ් වලින් මැරෙද්දි කැන්සර් පේෂන්ට්ස්ලා 16000ක් මැරිලා තියෙනවා 2020. මම හිතන්නේ මේ වගේ ගණනක් හැම අවුරුද්දම 15000 16000ක් විතර මැරෙනවා. එතකොට මුළු ලෝකෙම මේ වෙනකල් කොරෝනා වලින් මිලියන 3.8ක් විතර මැරිලා තියෙනවා. හැබැයි 2020 දී කැන්සර් නිසා මිලියන 10ක් විතර මැරිලා තියෙනවා. එතකොට ලෝකේ වැඩිම දැනට මිනිස්සු මැරෙන හේතුව heart disease, coronary diseases. ඒ කියන්නේ හදවත සම්බන්ධ එක જાති එක්ක කපාටයක් කැඩිලා මොකක් හරි මොකක් එකක් වෙලා ඔන්න ඕන නිසා මිලියන 18ක් මැරිලා තියෙනවා. දැන් මේකෙන් මම කියන්නේ කොරෝනා කියන එකේ අපි බය වෙන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි කිසිසේත්ම. අපි මේ වෙලාවේ වැඩිපුර බය වෙන්නේ කොරෝනා වලට, heart attack වලට හරි පිළිකාවට හරි බය වෙනවට වඩා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ අපිට දැනෙන බය පුද්ගල සාපේක්ෂයි පළවෙනියටම, දෙවෙනියට ඒක තර්කානුකූලත් නැහැ. ඒ කියන්නේ හරිනම් අපි ඇත්තටම අපි දැන් ගත්තොත් වැඩි දිනක් මැරීමේ වැඩි සම්භාවිතාවයක් තියෙන එක heart attack එකක් නැත්නම් කැන්සර් හැදෙනවා. නමුත් අපි ඒ වගේ කිසිම බයක් නැහැ. අපි වැඩිපුර බය කොරෝනා වලින් මැරෙයිද කියන්නේ. අන්න ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඊළඟට තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. මතකනේ 2020 නේද කොරෝනාවේ. 2020 කොරෝනා එනකොට අපි පෙරුම් කායන් බැඳගෙන හිටියා. කොත්තමල්ලි බිව්වා. දුම් හට්ටිය ඇල්ලුවා. නමුත් මේ පහුගිය මාස දෙකකට කලින් අවුරුද්දට ඔය ඔක්කොම අමතක කරලා අපි shopping ගියා. නේ? ඉතින් එතකොට දැන් කොරෝනා බෝවීමේ සම්භාවිතාවය වැඩි අවුරුද්ද කාලේ. නමුත් අපි බය නැහැ. තේරුණාද? ඉතින් මම මේක ගත්තේ බය සහ අවදානම කියන එක සමාන නැහැ. බය සහ අවදානම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙක. අවදානම කියන එක අපිට ගණනය කරන්න පුළුවන්. ඒක තාර්කානුකූලයි. බය කියන එක කිසිම තාර්කික ස්වභාවයක් නැහැ. ඒක හැඟීමක්. සහ පුද්ගල සාපේක්ෂ හැඟීමක්. ඉතින් ඇයි මේ බය සහ අවදානම කියන එක දෙකක් වෙලා තියෙන්නේ? ඉතින් අපි මෙහෙම ගමුකෝ දැන් බය ඇති වෙන්න හේතුව මොකක්ද කියලා ගත්තොත් අපිට ගොඩක් වෙලාවට බය ඇති වෙන්නේ අපේට එන ආරංචි හින්දා. දැන් මම දන්නවා අපේ හිරාන්ට පොඩි අකරතැබ්බයක් වුණා පහුගිය දවස්වල. ඒක ගොඩක් කට්ටිය මම හිතන්නේ දැන් තාමත් දන්නේ නැද්ද මම දන්නේ නැහැ මම කියලා එක අහුවෙද්ද නැහැ. ඉතින් ඒක ගොඩක් කට්ටිය දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක දැනගත්තට පස්සේ තමයි කට්ටියම බය වුනේ. ඉතින් මම දන්නවා ඒක වෙච්ච දවස් ඉඳලම වගේ මම දැනගෙන හිටියා මෙන්න දෙයක් වුණා කියලා. නමුත් ගෙදර කට්ටිය දැනගෙන හිටියේ නැහැ. ඉතින් ගෙදර කට්ටිය දැනගත්තේ ඒක අහපු දවසේ ඉඳලා. ඊට කලින් හොඳට කතා කරගෙන හිටියා මම හිතන්නේ නිතරම කතා කර හිටියා. නමුත් කවුරුත් බය වුණේ. තේරෙනවද මේ බය කියන එක ইনফরমේෂන් වලට රඳාපවතිනවා. උදාහරණයක් විදිහට
අපිට එන ආරංචි මාර්ගය එන channel එක උඩ රඳා පවතිනවා. තව විදිහට ගත්තොත් දැන් දෙරණ ඇහුවම බය වෙනවා එක විදිහකට. දෙරණ බලන්නේ නැති සිරිස අහන කට්ටිය වෙන විදිහකට බය වෙනවා. ඇමරිකාවේ Fox News බලුවොත් එක විදිහකට බය වෙනවා, CNN බලුවොත් තව විදිහකට බය වෙනවා. මේ අපිට බය වෙන්න පුළුවන් එක විදිහකට. අනිත් එක අපි ටීවී බලන වෙලාව උඩ බය වෙනස් වෙනවා. හිතන්නකෝ දැන් අර තියෙනවානේ ටීවී එකේ කාටුන් බෙල්ට් එක කියලා ගන්න. ඒ කියන්නේ දවස් 3:00 4 ඉඳලා 6 වෙනකන්. ඊට පස්සේ එනවා රන් දෙකයි කියලා. අර නාට්‍යෙට කියන්නේ දෙවෙනි එක. ඒ ටික ඔක්කොම නාටකම්කාරයෝ ඒ වෙලාවට යන වෙනම එකක් තියෙනවා. එතකොට මේ ටීවී අපි බලන වෙලාව අනුව අපි බලන channel එක උඩ අන්න ආයි පාරක් ඒ ආරංචි උඩ අපිට ඇති වෙන බය වෙනස් වෙනවා. ඉතින් අන්න ඒක ගැන පොඩ්ඩක් අය හිතලා බලන්න. එතකොට මේ බය කියන එක ඇති කරන්න පුළුවන් තොරතුරු වල. තොරතුරු වලට පුළුවන් මිනිහෙක් හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දාන්න. හිතන විදිය, හිතන හැඩය සම්පූර්ණයෙන් වෙනස් කරලා දාන්න. ඉතින් ඒක කරන්න පාවිච්චි කරන්නේ මේ මාධ්‍ය. මාධ්‍ය කියවම ටීවී විතරක් නෙමෙයි. සෝෂල් මීඩියා, පත්තර, එතකොට ඒව විතරක් නෙමෙයි අපි පාර ගහලා තියෙන බෝඩ්, පාර ගහලා තියෙන බිල් බෝඩ්, කඩේ ගහලා තියෙන බෝඩ් එක විතරක් නෙමෙයි අපි බඩු ගන්නකොට කඩේ තියෙන එක එක මේ අසුරන පැකේජින්. ඒ පැකේජින් අපිව බය කරනවා නැත්නම් අපිව ආස කරනවා. කඩේ බඩු අසුරලා තියෙන විදිය, කටකතා ඔන්න ඔය ඕන ආකාරයකට අපි හිතන ආකාරය, අපේ හිතන හැඩය වෙනස් කරන්න පුළුවන් ইনফরমේෂන් එක. ඒ විතරක් නෙවෙයි තවත් එකක් තියෙනවා. මේක කොච්චර ෆ්‍රීකවෙන්සි එකකින් අපිට එනවද කියලා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ මේ මිනිස්සුන්ට බය හිතෙන විදිහ, ආස හිතෙන විදිහ දන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ තමන්ගේ තණ්හාවෙන් තණ්හාව ප්‍රහාණය කරන ක්‍රමය ඇතුළත කියනවා භාවිතෝ බහුලීකතෝ. වැඩිපුර භාවිත කරනකොට, වැඩිපුර බහුලීගත කරනකොට, වැඩි ෆ්‍රීකවෙන්සි එකකින් පාවිච්චි කරනකොට ඒ හැඟීම ඕපන් වෙනවා. අන්න එහෙමත් එකක් කියනවා. ඉතින් දැන් හිතන්න එකම අපි තුමුකෝ කොරෝනා වලට අපි බය ඇති කරන්න ඕනේ කියලා කාට හරි. ඉතින් කොරෝනා එක අපි කාට හරි කෝල් එකක් ගන්නකොට රින්ගින් ටෝන් එකේ කෝල් එක මේ කොරෝනා ගැන කියනවා. මේකට බය වෙන්න ඕනේ කියලා. අපි Facebook එකට ගියාම Facebook එකේ තියෙනවා කොරෝනා ඉතාලම බය වෙන්න ඕනේ කාරණයක් කියලා. අපි යාළුවෙක්ට කතා කරාම යාළුවත් කියනවා ඔව් කොරෝනාට බය වෙන්න ඕනේ කියලා. ඉතින් දැන් කොහොමද තැන් කීපයකින් අපිට එකම දේ ඇහෙනකොට අපි ආයි පාරක් බය වෙනවා. ඇහෙන්නේ එකම නිවුස් එක. නමුත් ඒක තැන් පහකින් ඇහෙනකොට අපි ඊට වඩා එක ගුණයක් නම් බය වෙන්න ඕනේ ඊට වඩා බය වෙනවා. මෙන්න මේක ඔයාලට සිද්ධ වෙනවද නැද්ද කියලා ආයි පාරක් කල්පනා කරලා බලන්න. එකම නිවුස් එක කීප සැරයක් තැන් කීපයකින් ඇහෙනකොට අපි ඒකට බය වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒක එකම නිවුස් එක වුණාට. අර පහුගිය කාලේ අපිට එන නිවුස් වලින් තමයි ඔක බලන්න ලේසි. අපිට පහුගිය කාලේ බෝම්බ ප්‍රහාරයක් ආවා. බෝම්බ ප්‍රහාරය මිනිත්තුවට අප්ඩේට් වෙනවා. එතකොට අපි එන්න බය වෙනවා. කවුරු හරි ටීවී එක ඔෆ් කරලා ඔක දවසකට එකපාරක් ප්‍රවෘත්ති බලනවා නම් ඔය තරමටම බය වෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. කොහොමද හොඳ පැත්තට ගත්තේ? භාවිතව බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධ. අන්න එහෙමත් පුළුවන්. ඉතින් එතකොට ඊට අමතරව අපි බය ඇති වෙන්න නම් තව ටිකක් තියෙනවා. දැන් අපිට බය ඇති කරන්න පුළුවන් පිළිගත් පුද්ගලයෙක් එක කිව්වා. දැන් හිතන්නකෝ අමරදේව මාස්ටර්වි ප්‍රෙඩි සිල්වා කියනවා. ප්‍රෙඩි සිල්වා කියන්නේ විහිළුකාරයෙක්නේ. එයාත් කියනවා බය හිතෙන දෙයක්, අමරදේවත් කියනවා බය හිතෙන දෙයක්. අපි වැඩිපුර බය හිතෙන්නේ අමරදේව කියන එක. අපි දන්නවනේ ප්‍රෙඩි සිල්වා මේ ජෝක් කාරෙක්, එයා මේ විහිළු කර ඉන්නවා. ඒ නිසා අපි එයා කියන එකට බය වෙන්නේ නැහැ. ඉතින් තව විදිහකට ගත්තොත් ඕක පොඩි භයානක ගතියකුත් තියෙනවා. අපිට කවුරු හරි පුද්ගලයෙක් අම්මඩු ගහන්න පුළුවන් එයා විහිළුකාරයෙක් කියලා. ඉතින් විහිළුකාරයා සමහරට ඇත්තටම බය හිතෙන එකක් කිව්වොත් මිනිස්සු බය වෙන්න තියෙනවා. මේක අපේ දේශපාලනයේදීම ගොඩක් දකින්නවනේ. එහෙම නැත්නම් ඇත්තටම විහිළුකාරයෙක් අපිට මේ එහෙම නැති කෙනෙක් විදිහට අම්මඩු ගහන්නත් පුළුවන්. එතකොට අපි යා කියන්නේ පිටිගන්න. ඉතින් ඒත් එක්කම අපේ හිතේ සමහර චරිතයන් තියෙනවා අපි අවිඥානිකව ඇහුම්කන් දෙන හැකියාව. උදාහරණයක් විදිහට අපි ටීචර් කෙනෙක්ට, ડોක්ටර් කෙනෙක්ට වැඩිපුර ඇහුම්කන් දෙනවා. ඉතින් මොන ඕක ආයිපාරක් මේ වෙලද ෆිල්ටරින් කට්ටිය දන්නවා. ඒ කට්ටිය මොකක් හරි බඩුවක් රෙකමන්ඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකකට හරි බඩුවකට මොකක් හරි දෙයකට බය කරන්න ඕනේ අපි. ඒකට යොදාගන්න මේ වගේ අපි අවිඥානිකව බැඳිලා ඉන්න ටීචර් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, මෙඩිහිටියෙක් අන්න ඒ වගේ. ඒත් එකම තව එකක් තියෙනවා. අපි දැනටම පිළිගත් සංකල්ප වලට අපිව වෙනස් කරන්න ලේසියි. උදාහරණයක් විදිහට අම්මට සලකමු කියන එක අපි හැමෝම පිළිගත් එකක්. ඉතින් අම්මට සලකමු කියන එක අපි පිළිගත් එකක් නිසා මදර්ස් ඩේ අම්මට දෙන්න ඕනේ කියලා ඒක උතුරන්නේ. මොකද අම්මට සලකන්න ඕනේ කියලා අපි දන්න සංකල්පයක්. ඉතින් ඒකටම පොඩ්ඩක් එකතු කරනවා මදර්ස් ඩේ එකට අපි අම්මට මල් කල්පක් යමු කියලා. තේරෙනවද? අපි දන්න දෙයක්කින් අපිව වෙනස් කරන්න ලේසියි. ඉතින් තව ගත්තොත් අපාය යනවා කියන සංකල්පයක් තියෙනවා. ලංකාවේ මිනිස්සු අතර තියෙනවා අපායට යන්න පුළුවන් කියලා.
එතකොට තව එක්කෙනෙක් කියනවා මෙන්න මේ සමහර හාමුදුරුවෝ ඉන්නවා ඒ හාමුදුරුවෝගේ කෙනෙකෝ අපායට යන්නේ නැහැ. සමහර හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා අපායට යනවා. ඉතින් ඒ වගේ අපිට මේ දන්න සංකල්පයක් පාවිච්චි කරලා මිනිහෙක්ව බය කරන්න පුළුවන් මිනිහෙක්ව ආස කරවන්න පුළුවන්. තව ඒවා තියෙනවා. සමහර අපිට හුරු පුරුදු. ඒ කියන්නේ අපිට රිලේට් කරන්න පුළුවන්. මම උදාහරණයක් කියන්න දැන් අපාය කියන එක තියෙන සංකල්පයන්නේ. ඒ අපාය උනත් අපිට හුරු පුරුදු දේවල් තියෙනවා අපිට නුහුරු ඒවා තියෙනවා. දැන් අපායේ මිනිහෙක්ව පුච්චන්න ඕන නම් ඒකට කරන්න ඕනේ ලෝදිය දාලා මිනිහව පුච්චන එක. ඉතින් ඇයි කවුරුත් ලේස ගන්න එකකින් පුච්චන්නේ නැහැ. මොකද ඒක අපිට හුරු පුරුදු නෑ. ඉතින් කවුරු හරි කිව්වොත් පොතක ගහලා දෙන්න අපායේ අපිව පුච්චන්නේ ලේස ගන්න එකකින් කියලා අපි ඒකට බය වෙනවට වඩා අපායේ ලෝදිය හැදීමින් අපිව පුච්චනවා කියොත් අපි බය වෙනවා. තේරුණාද මේ හැඟීම් විදිහට බය කියන හැඟීම හැමතිස්සෙම ආවට ඒක එන එක විදි තියෙනවා. අපි හුරු පුරුදු දේවල් ආශ්‍රයෙන් කිව්වම ඒක බය වෙනවා වැඩි. ඒක අපිට රිලේට් කරන්න පුළුවන් දේවල්. ඒ වෙනත් අපි පිළිගත්ත දැනටම සංකල්ප ආශ්‍රයෙන් කිව්වොත් අපාය, දිව්‍ය ලෝකය වගේ කිව්වොත් ඒකට අපි බය කරන්න ලේසියි. අපි අවිඥානිකව කැමති වෙච්ච චරිතය ඉන්නවා. ඒ වගේම අපි පිළිගත්ත චරිතය ඉන්නවා. ක්‍රිටිකල් චරිත කියන්නේ සමහරව අපි පිළිගන්න කට්ටිය ඉන්නවා. සමහරව අපි ගණන් දාලා තියෙන විහිළුකාරයෝ. ඉතින් ඔන්න ඔය විදිහට බය ඇති වෙනවා. ඉතින් මේ බය ඇති වුණා වගේම බය නැති වෙන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් කොහොමද බය නැති වෙන්නේ? හිතන්නකෝ මේ මෙහෙම කතාවක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට මොනවා කරත් සති දෙකයි මතක හිටින්නේ. එහෙම එකක් තියෙනවා. අපි ඕනම නිවුස් එකක් ඒක දිගටම සති දෙකක් විතර දාලා තිබුණත් අපි ඒකට එච්චර සෙන්සිටිව් නැති වෙනවා. ඩිසෙන්සිටයිස් වෙනවා. ඒ හරියට මේ වගේ හිතන්නකෝ දැන් කාලයකට පස්සේ අපි කාලෙකින් සෙල්ලම් කරේ නැහැ. කාලයකට පස්සේ ක්‍රිකට් මැච් එකක් ගියා. පහුවෙන්දට හොඳටම ඇගරි දෙනවනේ. හැබැයි එදා ඉඳලා හැම සතියෙම හැම දවසෙම ක්‍රිකට් ගන්න ගන්නවා. ටිකක් දවස් දෙකක් තුනක් යනකොට ඇගරි දිලා නැති වෙලා යනවා. අපේ ඇඟේකට හැඩ ගැහෙනවා. ඔන්න ඔය ඇඟ හැඩ ගැහෙනවා වගේ අපේ මනසත් හැඩ ගැහෙනවා. ඒ කියන්නේ බය වෙන මොකක් හරි මොකක් හරි බය වෙන තොරතුරකට උනත් අපි නිතරම ඒකට මුහුණ දෙනකොට ඒ බය නැති වෙලා යනවා. තව විදිහකට කිව්වොත් අපි හිතමුකෝ දැන් කවුරු හරි අපේ මරන්න ඉන්නවා. ඉතින් අපි හැමදාම දන්නවා නම් මෙයා මරන්න ඉන්නවා කියලා ටිකක් දවස් යනකොට අපේ ජීවිතේ ස්වාභාවික වෙනවා. අපි දන්නවනේ හැමදාම මරන්න ඉන්නවා කියලා. ඉතින් හැමදාම මරන්න ඉන්නවා කියලා දැනගත්තා මේ බය ටික ටික නැති වෙලා යනවා. හැබැයි පළවෙනි දවසේ කිව්වොත් මෙන්න මෙයාවද මරන්න ඉන්නවා කියලා එදාට ඒ මරණ බය වෙනවා වැඩි. ඉතින් ඔන්න බය ඔන්න ඔය විදිහට නැතිත් වෙනවා. ඉතින් තව විදිහකට බය නැති කරගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට සත්‍ය පෙන්වලා දීම තුළින්. එහෙම නැත්නම් තර්කානුකූලව බය නැති කරන්න පුළුවන්. සමහර බයවල් නැති කරන්න පුළුවන්, සමහර ඒවා නැති කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි කිව්වොත් දැන් මේ කැරපොත්තු නිසා මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒ නිසා කැරපොත්තන්ට බය වෙන්න ඕනේ නැහැ. අපි පරීක්ෂණයක් කරලා මෙන්න මේක තමයි සත්‍ය කියලා මේක තර්කානුකූලව පෙන්වලා දෙනවා. අන්න එතකොට ඒකෙනුත් බය නැති කරගන්න පුළුවන්. තව විදිහට ඇත්ත ඇති සැටියෙන් දැක්කම ඒත් බය නැති කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ක්‍රමේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්ත කියලා අරගන්න එක අලුත් ඇත්ත කොච්චර ෂුවර්ද අපිට? කොච්චර විශ්වාසදායකද? අන්න ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත කියලා අපි ගත්ත එක සත්‍ය කියලා ගත්ත එක කොච්චරට ඇත්තම සත්‍යද? ඒක මට කොච්චර විශ්වාසදායීද? ඉතින් අපි ඒක අමතක කරමුකෝ. ඇත්ත ඇටසැටියෙන් පෙන්නනකොට කෙසේ වෙතත් අපිට තියෙන බයක් වහන්න පුළුවන් අලුත් කතන්දරයකින්. බය හිතෙන්නේ නැති විදිහට කතන්දරයක් කිව්වට පස්සේ අපි ඒකට එතනින් එහාට බය වෙන්නේ නැහැ. දැන් අපිට මේ ගොඩක් දකින්න ලැබෙනවානේ. පොල් තෙල් කෑවම මේ ඒව කාලා මේ heart attack හැදිලා මිනිස්සු මැරෙනවා. මිනිස්සු හොඳටම බය වෙනවා. ඊට පස්සේ ටිකක් කල් ගිහිල්ලා විශ්වාසදායක චරිතයක් ඇවිල්ලා කියනවා නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මේක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. එහෙම වෙන්නේ අදින් දොළවල පොල් තෙල් කන්න කියලා. එතකොට බය නැති වෙනවා. ඉතින් වගේ බය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. සමහරවිට ඒක දිගටම පොල් තෙල් දැන් මම දැක්ක කාලෙන් කාලට පිටිකිරි බොන්න හොඳ නැහැ කියලා කතා බහක් වෙනවා. හැබැයි ඉතින් ඕක සති දෙකක් තුනක් මාසයක් ගියාම ආයෙ ටික ටික පිටිකිරි බොන්න ගන්නවා. ඒ අදහසට අපි ඩිසෙන්සිටයිස් වෙනවා. තව විදියක් තියෙනවා බය නැති වෙන. ඒ තමයි ආදරය. ඒ කියන්නේ ආදරය නිසා බය නැති වෙනවා. ඉතින් මම මෙහෙම කරනකො දැන් ඔන්න අපි වතුරට බය වෙනවා. ලොකු සැඩපහරක් යනවා. මේ සැඩපහරට අපි ආදරයම කරන එක්කිනා වැටෙනවා. අන්න ඒ වෙලාවට අපි අර බය පැත්තකට දාලා ඒ ගඟට පැනලා ඒ මනුස්සයව බේරගන්න හදනවා. ඉතින් ආදරයෙන් බය වහන්න පුළුවන්. හැබැයි ආදරය විතරක්ම නෙවෙයි තියෙන්නේ තව හැඟීම් තියෙනවා බය වහන්න පුළුවන්. අනිත් එක තමයි මාන්නය. කවුරු හරි කියනවා ඔයා නම් හරි නෝන්ජල් මනුස්සෙක් ඔයා චණ්ඩි ඉන්න පුළුවන් නම් ගඟට පැනලා පෙන්නන්න. අන්න එතකොට සමහර වෙලාවට අපි ගඟට පනිනවා අපේ මේ මාන්නය නිසා ගඟට පැනලා පෙන්නනවා නෑ මට පුළුවන් පනින්න කියලා පෙන්නනවා. තව විදියකට ගත්තොත් අපිට සමහර වෙලාවට ගඟට පනින්න එක වාසි වෙනවා.
ඒ කියන්නේ කියනවා ගඟට පැන්නොත් රුපියල් 10ක් දෙනවා කියලා. දැන් 10ට නම් පනින්නේ නැහැ. ලක්ෂයක් දුන්නොත් මම පනිනවා. ඉතින් අන්න ඒ විදිහට අපි ගඟට පනිනවා. අපි බය දේවල් කරන්න පෙළඹෙනවා. ඉතින් එතනදී එක්තරා කාර්යයකට තියෙන්නේ මට එන එකයි මං වාජනය වෙන මගේ බයයි අතර සත්‍යයක් තියෙනවා. අර කියන්නේ return on the investment කියලා. එහෙම නැත්නම් cost benefit. මට කොච්චර හානියක් වෙන්න පුළුවන්ද මට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? අන්න ඔහොම කියලා හිතලා අර වෙලාවට මම ගඟට පනිනවා මට රුපියල් මිලියනයක් දෙනවා කිව්වොත්. එහෙම අපි දකින්න තියෙනනේ අර එක මම හිතන්නේ එක ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා සර්වයිවර් කියලා. නේ? ඒ සර්වයිවර් කියන එකේ මිනිස්සු එක එක විදිහට මේ සර්පයෝ කන්න ඕනේ, උඩින් පනින්න ඕනේ. හැබැයි ඒකේ අන්තිමට මිලියනයක් වගේ දෙනවා. සල්ලි. ඉතින් ඒ වෙනුවෙන් මිනිස්සු ඒ දේ කරනවා. ඉතින් වාසියටත් අපි බය නැති කරගන්නවා. ආදරේ නිසාත් බය නැති කරගන්නවා. ඔයා මහ නෝන්ජලෙක් ඔයා මහ මේ වැඩ කරන නැති මිනිහෙක් කිව්වා මේ මාන්නෙන් ගොඩ එන්නත් අපි බය නැති කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට බය නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න දැන් මේ සාකච්ඡාවේ මම කියන්න උත්සාහ කරේ බය කියන්නේ ගොඩක් වෙලාවට අතීත සිදුවීම්, අතීත තොරතුරු සහ අපේ හිතේ තියෙන විශ්වාස, අපි හිතාගෙන ඉන්න විදි නිසා අනාගතය ගැන අපේ හිතේ ඇතිවන හැඟීමක් තමයි බය කියන්නේ. ඒ බය කියන එක සත්‍ය වෙන්න ඕනෙත් නැහැ, තාර්කික වෙන්නත් ඕනේ නැහැ. ඒක හැඟීමක් විතරයි. සමහර බයවල් අපිට තර්කානුකූලව පෙන්වුවාම ඒව නැති කරගන්න පුළුවන්. සමහර ඒවා එහෙම නැති වෙන්නේ නැහැ. දැන් අර කැරපොත්තට තියෙන බය, කැරපොත්ත ගැන ෆෝබියා එකක් තියෙන කෙනෙක්ට එහෙම නැති කරගන්න බෑ. එතකොට තර්කානුකූලව පෙන්වුවත් ඒ තර්කානුකූල ස්වභාවය වැඩක් නැහැ. ඉතින් මම දැන් මේ බය කියන එකේ වෙන පැතිකඩකට යන්න. බය කියන එක හැමතිස්සෙම බලන්න රඳාපවතින්නේ අර ජොබ් එක නැති වෙයිද, කෑම කන්න ලැබෙයිද. මට ළඟදී කෙනෙක් කතා කරා. එයා ඇත්තටම ලොකු ප්‍රශ්නයක ඉන්නවා. ડિප්‍රෙස් වෙලා ඉන්නවා. ඒ එක ප්‍රධාන ප්‍රශ්නයක් එයාට තියෙන පළතුරු කන්න හම්බෙයිද කියන එක. ඉතින් අපිට ඒක හිතෙන්නේ ප්‍රශ්නයක් කියලා. නමුත් එයාට ඒක ලොකු ප්‍රශ්නයක් කියලා හිතනවා. ඉතින් ඒ වගේ ගොඩක් අර මානසිකව පීඩනයටපත් වෙච්ච කට්ටිය බලුවම එයාලගේ සමහර බයවල් ඇත්තටම ලොකුවට අපි ගණන් ගන්න ඕනේ නැහැ. නමුත් දැන් අපි ඔහොම කිව්වට අපිට ඒක ඔහොම ජෙනරලයිස් කරන්න බෑ. මොකද අපි එයාගේ හිතට ගියාම ඒ හිත ඇතුලේ ඒ පුද්ගල සාපේක්ෂව ඒක ලොකු බයක්. ඉතින් ඒ බය කියන එක අපි අර ඇති කරගත්ත විශ්වාස, ඒ විශ්වාස ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. අපේ සිදුවීම්, අපිට වෙච්ච සිදුවීම්, experiences, අපිට ලැබිච්ච තොරතුරු ඕනේ තමයි ඒව හැදිලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ බය තියෙන්නේ අනාගතයේ පැත්තට යොමු වෙලා. මම එහෙම කියන්නේ ඇයි? දැන් අපි හිතමුකෝ දැන් ගඟට පනින එක කියලා. ගඟට පනින වෙලාවට කාටවත් බයක් දැනෙන්නේ නැහැ. ගඟට පනින්න ඉස්සෙල්ලා තමයි බය දැනෙන්නේ. අපි හිතමුකෝ ගඟට පැන්නත් නැතත් කවුරු හරි වැටුණා කියලා ගඟට. ඒ වෙලාවට බය ඉන්නේ නැහැ. ඒ වෙලාවේ බලන්නේ කොහොමද මම බේරෙන්නේ කියලා. බයක් එනවා. නමුත් අපිට ඇත්තටම වැඩිපුර බය තියෙන්නේ වෙන්න කලින්. අනාගතය ගැන තමයි අපිට ගොඩක් බය තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොමත් ස්වභාවයක් තියෙනවා බයේ. හැබැයි මේ බයේ තියෙන ඊටත් වඩා වැදගත්ම ස්වභාවය තමයි මේ බය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අවිනිශ්චිතතාවයක් උඩ. තව විදිහට කිව්වොත් මොකක් හරි වෙන්න පුළුවන් නේ. ඒක මට ෂුවර් නෑ නේ. අවිනිශ්චිතයි නේ කියන එකට තමයි මේ බය ඇති වෙන්නේ. මේක හරියටම නිශ්චිතවම අපි දන්නවනම් අපි හිතමුකෝ අපි නිශ්චිතවම මැරෙන්න ඉන්නවා. නිශ්චිතවම මැරෙන්න ඉන්නවනම් නිශ්චිතවම මෙන්න මෙදාට මැරෙනවා කියලා දන්නවනම් අපි මීට වඩා නිදහසේ ඉන්නවා. මරණයට බය කට්ටිය. ඒ කියන්නේ අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක්ට අදහනේ ගහලා තිනවා ඔන්න ඔයා අවුරුදු 75කින් තමයි මැරෙන්නේ හරියටම කියලා. ඉතින් ඒක හරියටම හරි එයා පිළිගන්නවා නම් එයා ඒක දන්නවා නම් හරියටම 75යි මැරෙන්නේ කියලා 75 වෙනකල් එයා පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. 70ට විතර කිට්ටුනාට පස්සේ තමයි බය වෙන්නේ. මොකද වැඩක් නැහැ නේ බය වෙලා. ඉතින් ඇත්තටම මේ ලෝකේ නිශ්චිත නම් අපි දන්නවා නම් මොකද්ද හරියටම වෙන්නේ කියලා අපි මෙච්චර බය වෙන්නේ නැහැ ගොඩක් දේවල් වලට. ඒක නරක ප්‍රතිඵලයක් ගෙන දුන්නත් හොඳ ප්‍රතිඵලයක් ගෙන දුන්නත් අපි ඒක ගැන දන්නවනම් අපි බය වෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට ඔන්න ඔය හේතුව නිසාම නොදන්න දේවල් ගැන අපි යම්කිසි නිශ්චිත අදහසක් ඇති කරගන්නවා. හරියටම මෙන්න මේක නිශ්චිතම වෙන්න මෙහෙමයි වෙන්නේ. නිශ්චිතම. මට ටක්කෙටම කියන්න පුළුවන්, කැට තියලා කියන්න පුළුවන්. මොකද එහෙම කැට තියලා කියන්න පුළුවන් වුණාම එයා බය නැහැ ඒකට. ඉතින් ඔන්නෝම ස්වභාවයක් තියෙනවා. ඉතින් තව පැත්තක් තියෙනවා මේකේ. අපි ගොඩක් වෙලාවට අපි කැමති අපිට අවශ්‍ය අපිට හොඳයි කියලා හිතාගත්ත විදිහට ලෝකේ තියෙනවා නම් තමයි බය නැත්තේ. ඒකට තමයි අපි කොහොමද කැමති. ඉතින් එහෙම හදිසිය නැත්නම් අපි බලන්නේ මේ දැනුම පාවිච්චි කරලා ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න. දැන් උදාහරණයක් විදිහට එයා කන්ඩිෂන් එකක් අපි දාන්නේ. ඒ කන්ඩිෂන් එක පවත්ව ගන්න. අපි දන්නවා එයා කන්ඩිෂන් එක දැම්මොත් මේ උෂ්ණත්වය 25ට නියතව තියෙනවා, නිශ්චිතව තියෙනවා. අපිට අවිනිශ්චිත නැහැ. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම කොහොම හිතුවට ගොඩක් දේවල් නිශ්චිත නැති ස්වභාවයක් තමයි අපිට ලෝකෙදි හම්බ වෙන්නේ. තව විදිහට ගමුකෝ.
මේ පාලනය අපේ ගාව යම්කිසි පාලනයක් තියෙනවා නම් ඒ පාලනය වැඩි නම් ඒක නිශ්චිතයි. ඒක වැඩිපුර නිශ්චිත නම් අපි බය අඩුයි. ඉතින් මොකක් හරි දෙයක් සම්පූර්ණයෙන්ම අපේ පාලනයේ තියෙනවා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මට අයිතියි. ඇයි මම එහෙම කියන්නේ? දැන් මගේ ගෙදර, මගේ ළමයා, මගේ අතපය මේවා මට අයිති ඒවානේ. මම මගේ ගෙදරට අයිති කිව්වට වෙන කෙනෙක් ගෙදරට අයිතිවාසිකමක් කියන්න යන්නේ නැහැ. මොකද මට මගේ ගෙදර පාලනය කරන්න පුළුවන්, කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මට තියෙන පාලන බලය වැඩි මගේ ගෙදර. මගේ ළමයා අනිත් ළමයින්ට වඩා මට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ ඔක්කොටම වඩා මගේ අතපය මට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් තව විදිහට මට මොකක් හරි දෙයක් මගේ වෙන්නේ මට ඒක කොච්චර පාලනය කරන්න පුළුවන්ද කියන හැකියාවද. හැබැයි ඉතින් ආයි පොඩ්ඩක් හිතලා බලුවම අපිට තේරෙනවා ඇත්තටම මේ ලෝකේ මට කිසිම දෙයක් 100%ක් පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? තව විදිහට ගත්තොත් 100%ක් පාලනය කරන්න බැරි නිසා 100%ක් සම්පූර්ණයෙන්ම මට අයිති කියන්න සුදුසු නෑ. නේ? ඉතින් එතකොට දැන් අපි බය වුණේ මොකද? ඒක නිශ්චිත නැති නිසා, අවිනිශ්චිත නිසා. ඒක නිශ්චිත නම් අපි බය නෑ. නිශ්චිත කරගන්නේ කොහොමද? අපි දන්නවනම් හරියටම මේක පාලනය කරගන්න පුළුවන් කියලා අපි බය නෑ. ඒ පාලනය කරගන්න පුළුවන් කියලා හිතනකොට මෙන්න හැඟීමක් තමයි මේක මට අයිති. මට පාලනය කරන්න පුළුවන් කියන හැඟීම. ඉතින් ඔන්න ඔය වගේ අපි මොකක් හරි දෙයක් පාලනය කරන්න ගියාට ඒක කොච්චර ප්‍රායෝගිකද කියන ප්‍රශ්නේ එනවා. තව එකක් තියෙනවා අපි ගොඩක් වෙලාවට සුරක්ෂිතභාවයක් ඇති කරගන්නවා හැමදාම එක වගේ තියෙනවා නම් මොකක් හරි. හිතන්නකෝ දැන් මම හැමදාම එළියට යනකොට මේ පන්සල එකම විදියට තියෙන්නේ. ඉතින් මට ඒක හරි කම්ෆර්ටබල්. gedara වගේ. එහෙම කියනවනේ. තව විදියට කියන්නේ අර නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි. අපි හැමදාම දන්නවනේ. අපි හැමදාම ආශ්‍රය කරපු නිසා අපිට ඒක හරි සුරක්ෂිතයි. කම්ෆර්ටබල්. බය නැහැ. ඉතින් ආපහු පාර කැරිලා බැලුවම අපි හිතන්නේ මේ සුරක්ෂිත අපිට පුරුදු ඒවාට අපි බය වෙන්න ඕනේ නැහැ. අපිට 100%ක් පාලනය කරන්න පුළුවන් මට අයිති දේවල් වලට එහෙම ඒවත් ගැනත් මට බයක් ඇති වෙන්නේ නැහැ. මට නිශ්චිතව මම හරියටම මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා දන්නවනම් ඒත් මට බය නැහැ. හැබැයි ඉතින් අපි ඔහොම කිව්වට මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඔහොම නෙවෙයි. මේ ලෝකේ අපිට නිශ්චිත විදියට පවත්වාගෙන යන්න බෑ. අපි හරියටම නිශ්චිතයටම මෙහෙම තියෙන්න ඕනේ කියලා හිතුවට ඒ නිශ්චිතයට මේක පවත්වාගෙන යන්න බෑ. ඒ බැරි නිසා ඔන්න නියන්නට ඉස්සරහින් අයන්නත් දාලා අනිච්චයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක එක වගේ අපිට පවත්වාගෙන යන්න බැරි නිසා අනිත්‍ය ස්වභාවයක් දරනවා කියලා කියන්නත් පුළුවන්. ඉතින් තව විදිහකට මම හැමතිස්සෙම මේ ස්වභාවය ඇතුලේ මට කැමති එකම එන්න ඕනේ කියලා හිතුවට ඒක එන්නේ නැහැ. ඒක නිකන් දුකක් කියලා හිතන්නත් පුළුවන්. තව විදිහකට මේක මට 100%ක් අයිති මට පාලනය කරන්න පුළුවන් කිව්වට එහෙම ස්වභාවයකුත් නැහැ. මොකද කිසිම දෙයක් 100%ක් මගේ පාලනේ නැහැ. ඒ නිසා 100%ක් මට මගේ කියන්නත් බෑ. ඒ නිසා මට මේක අනත්තයි කියලා කියන්නත් පුළුවන්. මට අයිති නැහැ කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔන්න බුද්ධාගමේ සංකල්පයක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. අනිච්චං දුක්ඛං අනත්තං කියලා. ඉතින් ඔන්න මම ඒකත් මේ වෙලාවේ බය කියන එකත් එක්කම මතක් කරා. තව පැත්තකට ගත්තොත් අපි ගොඩක් පිරිත් පොතේ කියන සූත්‍රයක් තියෙනවා දජග්ග සූත්‍රය. දජග්ග සූත්‍රය කියන්නේ දජග්ගං දජග්ග කියන්නේ මෙන්න මේ වරුණ ඉන්ද්‍ර සෝම කියන මේ දෙවිවරු යුද්ධයට යනවා. යුද්ධයට යනකොට මේ පොඩි දෙවිවරු යනකොට හදිසියට බයක් ඇති වුණොත් මේ වරුණ කියන දෙවියගේ කොඩිය දිහා බලන්න. ඒ කියන්නේ එයා ඉන්නවා මේ අපේ සපෝට් එකට ඒ අනිත් දෙවියන්ට මේ උදව් කරන්න මේ ලොකු දෙවියා ඉන්නවා. ඒ කොඩිය දිහා බලලා බය නැති කරගන්න. අන්න එහෙම කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට දජග්ග සූත්‍රය කියනවා. මේ දජයක් කියන්නේ සේසත. ඒ සේසත දැකලා මෙයා අපිට පිටිපස්සෙන් ඉන්නවා හිට බය වෙන්න දෙයක් නැහැ කියලා බය නැති කරගන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. ඔයාලා කොඩි දිහා බලන්න ඕනේ. බුද්ධ ධම්ම සංඝ කියන මේ ධර්මයේ දිහා බලන්න. මේ බුද්ධ කියන ස්වභාවය දිහා බලන්න. ධම්ම කියන ධර්මතාවය දිහා බලන්න. සංඝ කියන මේ පුද්ගල පිරිස දිහා බලන්න. මේක දිහා බලලා බය නැති කරගන්න කියලා. ඉතින් ඔන්න අපි හරියට මෙතනින් එහාට මොකක්ද කිව්වේ කියන එක අපිට මේ වෙලාවේ සම්පූර්ණයෙන් විස්තර කරන්න බෑ. හැබැයි ඒ දජග්ග සූත්‍රයේ කියන්නේ බය නැති කරගන්න කියලා. මම යෝජනා කරනවා බය නැති කරගන්නත් උත්සාහ කරන්න පුළුවන් සමහරවිට. නමුත් ඊට වඩා හොඳයි බය අවබෝධ කරගන්න උත්සාහ කරන එක. බය නැති කරගන්න යනවට වඩා නැති කරගන්න එකත් හොඳයි. නමුත් අවබෝධ කරගන්න එක ඊට වඩා හොඳයි. ඉතින් ආයි පාරක් බුද්ධාගමේ බැලුවම බය කියන්නේ මොකක්ද කියලා සමහරවිට කියනවා මහණෙනි බය යනු කාමයට නමති. තණ්හාය ජායති භයං. එතකොට මේ බය කියලා කිව්වට එහෙනම් මේ වෙන එකක් තියෙන්නේ. කාමය කිව්වා, තණ්හාව කිව්වා,
අවිද්‍යාව කිව්වා. එහෙනම් මේ මොකද්ද බුද්ධ ආගමේ කියන බය? ඔන්න ඕල් ප්‍රශ්නේ ඉතුරු කරලා මම සාකච්ඡාව ඉවර කරනවා. මොකද නේද? මේ බය ගැන මම කියපු ටිකෙන් සමහර වෙලාවට ඔයාලට බයෙන් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවනම් මේ බය කියන එක අපිට ලැබෙන තොරතුරු ইনফরমේෂන් වලට රැඳිලා තියෙනවා. සමහර ඒවා ගොඩක් කාලයකට කලින් වෙලා තියෙන්නේ. දැන් හිතන්නකෝ මේ වෙලාවේ විශ්වයේ කොහේ හරි පිපිරිලා ලොකු මේ අර තියෙන්නේ බ්ලැක් හෝල් එකක් පිපිරිලා ඒකෙන් ලොකු ගැමා කිරණ ටිකක් පිට වෙනවා දැන්. දැන් පිට වෙන ගමන් තියෙන්නේ. හැබැයි ඉතින් අපි ඔබේ ඉන්නවා බය නැතුව අර කකුලුවක් තැම්බි තැම්බි ඉන්නවා වගේ අපි බය වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒක මෙතෙන්ට ආවට පස්සේ කිට්ටු වෙනකොට තමයි අපි බය වෙන්නේ. අන්න මේක මේ දැන් එනවනේ කියන්නේ. හැබැයි ඕක නොදන්න තාක්කල් අපි සන්තෝෂයෙන් ඉන්න අර සමහර දැන් වල කියන්නේ මේ නෝනැති මිනිහා අඩිය ගහන්න දැන් වල මෝඩය පිටුම් ගහනවා කියලා. මොකද මෝඩය ඉන්ෆෝමේෂන් එක දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති නිසා එයා බය වෙන්නේ නැහැ. තව විදිහට කියනවා මේ ignorance is bliss කියලා. දන්නේ නැත්නම් ඉතින් ඒකෙත් පොඩි විනෝදයක් තියෙනවා. ඒක නිදහසේ ඉන්න පුළුවන් දන්නේ නැත්නම්. ඉතින් එක්තරා කාරයකට අර පොඩි දරුවෝ ඉන්නේ. ඒ කට්ටිය මේ මරණයට බයයි. ජීවිතේ නැති වෙනවට බයයි. හැබැයි එයාලා ජීවිතේ මෙන්න මේක නිසා නැති වෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් ඇඟිල්ල ප්ලග් එකට ගහුවම ජීවිතේ නැති වෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා එයාකට බය නැහැ. ඉතින් දැන් මම මේ කිව්වේ බය අපිට හැදිච්ච විදිය. එතකොට සමහර බයවල් තියෙනවා අපේ ගැඹුරින්ම තියෙන බයවල් අර සර්පයන්ට තියෙන බය වගේ. සමහර බයවල් තියෙනවා වැඩි හරියක් බයවල් අපිට සමාජයෙන් තමයි මේ බය ඇති කරලා දීලා තියෙන්නේ. සමාජය කියන්නේ අපිව ආශ්‍රය කරපු අපිව බලාගත්ත කට්ටිය පොඩි කාලේ ඉඳලා. ඉතින් මේ බලාගත්ත කට්ටිය අපිට ඇති කරපු බය සම්පූර්ණයෙන්ම වැරදි එකක්ද නෑ. එහෙම වැරදිත් නැහැ. මොකද ඒක නිසා අපි සමාජයේ නීතියට යම්කිසි ආකාරයක දරුත්වයක් දක්වනවා බයක් දක්වනවා. එළියේ ප්‍රසිද්ධිය පව කරන්න බය සිද්ධ වෙනවා. බය වෙනවා. එළියේ ප්‍රසිද්ධිය කරන්න බය වෙලා රහසින් කර කර හිටපු එකටත් අපි බය වෙනවා. මොකද අත්තානුවාද බය කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කතාවලට පොඩ්ඩක් හරි බය වුණා නම් මරුණට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක ගැන එහෙම නැත්නම් මේ බය අපි කොහොමද ජයගන්නේ කියන එක ගැන හිතන්න අපි පෙළඹෙනවා. ඉතින් බය කියන්නේ සම්පූර්ණයෙන්ම නරක එකක් නෙවෙයි. බය කියන්නේ අපිට තියෙන එකක්. හැබැයි වෙලාවකට ওই බය කියන එක අපිට කරදරයක්. ඒ කියන්නේ විශේෂයෙන් අර ෆෝබියා එකක් වගේ තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් අපිට ඇති වෙන ගොඩාක් හිත අමාරු වලට හිතේ ඇති වෙන පීඩන වලට හේතුව ඔය බය නෙවෙයිද? ගොඩක් වෙලාවට මෙහෙම වෙයිද මේ කට්ටිය මෙහෙම හිතයිද මම මෙහෙම හිතන එක වැරදිද මට මෙහෙම අදහස් වෙන එක වැරදිද ඔන්න ඔය කාර්යයට ඒක බයයි තියෙනවා. ඉතින් ඒ එන්න බයත් අපි දැක්කා මේ බයවල් ගොඩක් ඉන්නේ මේකේ තියෙන අවිනිශ්චිතතාවය අපිට පිළිගන්න බැරි හින්දා. එහෙම නැත්නම් මේ මගේ ඔක්කොම පාලනේ තියෙන්න ඕනේ කියන එක මට පිළිගන්න පාලනේ නැහැ කියන එක මට පිළිගන්න බැරි හින්දා. එහෙමත් නැත්නම් මේ ටික මට අයිති කියලා සම්පූර්ණයෙන්ම මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම බය කියන එක ගැන කිසි විදිහට හිතන්න කරුණු කීපයක් ඉතුරු කරා. දැන් ඉතින් කරන්න තියෙන්නේ මේ වහලා අපි දන්නවනේ දැන් රිස්ක් එකයි ෆියර් කියන එකයි දෙකක්. ෆියර් කියන එක සයිකොලොජිකල් රිස්ක් කියන එක ස්ටැටිස්ටිකල්. ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් මේකේ ඇත්තටම අවදානමක් තියනවද? අවදානමක් නැත්නම් මට බය වෙන්නේ නැතුව බය නැති කරගන්න පුළුවන්. ඒකත් කරන්න. හැබැයි ඒ අතර මම හැමෝටම ආරාධනා කරන්නේ බය නැති කරගන්නත් එකත් හොඳයි. ඊට වඩා හොඳයි බය අවබෝධ කරගන්න උත්සාහ කරන එක. ඉතින් අන්න ඒකත් එක්ක අපි අද දවසේ දේශනාව නවත්තමු. සාකච්ඡාව පටන් ගමු. හොඳයි. ඉතින් මේ ඔක තමයි බය ගැන අපිට කියලා තියෙන්නේ. මම අන්තිමට කියප එකත් ගැන පොඩ්ඩක් හිතන්න. බය යනු කාමයට නමකි. තණ්හාය ජායති සෝකෝ. ඒ කියන්නේ බය අපි කතා කරන් ගියට බය එක එක දේවල් මෙහෙමයි බය ඇති වෙන්නේ මේකයි කියලා කිව්වට බය මුලට අපි ගියේ නැහැ. මග හරියෙන් නැවතුණා. බය කියන්නේ මහවැලි ගඟ නම් අපි ත්‍රිකුණාමලේ ඉඳලා මේ කොහෙන්ද යන්නේ? අපි 60 පැත්තට කිතුල්ගල පැත්තට ආවා. තව ගොඩක් උඩට යන්න තියෙනවා. බය කියන්නේ මොකක්ද කියන එක හොයාගන්න. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කරන්න තව ගොඩක් උඩට යන්න තියෙනවා. ඒ පටන් ගන්න ඊටත් වඩා උඩින්. අපි හිතුවත් සමනල කන්දෙන් පටන් ගන්න කියලා එතනිනුත් නේ ඊටත් වඩා උඩින් පටන් ගන්න. ඔව්. හරි. එහෙනම් අහන්න ප්‍රශ්න. එහෙනම් ඔන්න ඔක තමයි බය. බය නැති කරගන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. බය නැති වෙන විදිය දන්නවා නිකන් ඒක ඔටෝමැටිකලි වෙනවා. ඉතින් දැන් අපි බලන්න ඕනේ බය ඇත්තටම බය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න තමයි දැන් අපි උත්සාහ කරන්නේ. හාමුදුරුවෝ අර කිව්වේ මේ කේන්දර බලලා මේ දැන් 75 දී මැරෙනවා කියලා දැනගෙන ඊට පස්සේ අර එයාට තියෙන දැන් එයාට බයක් නැහැ පුද්ගලයෙක්ට 75 වෙනකොට කිට් වෙනකොට තමයි බය තියෙන්නේ. මුත් අර දැන් එතකොට එයා ඇත්තටම බය මොකද්ද කියන එක බලලා නැහැ. එයා අර
බය සප්‍රේට් මේවා තද නැති කරගන්න ටෙම්පරලි අර කේන්දරේ කියන එක හරි මොකක් හරි ක්‍රමවේද ඒවා ඔක්කොම තෙරපටික් මෙතඩ්ස් නේද අම්මෝ. ඒ කියන්නේ ඒක අර පිටිපස්සට බලලා එකක් නෙමෙයි කියන එක. ඒක ඔක්කොම මේ නිකන් සප්‍රෙස් කරගන්න මෙතඩ්ස් වගේ තමයි තියෙන්නේ. අපි ඒක තමයි හුඟක් පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට නේද? එහෙම එකක් තියෙනවා. ඒත් එක්කම තව කිට්ටුවෙන් යන හැඟීමක් තියෙනවා මෙන්න මෙතන. දැන් බලන්න අපිට දුකක් ආවම අපිට අමිහිරි අත්දැකීමක් ආවම ඒකේ මුල ටික තමයි අපිට අමිහිරි. ඒක ඉවර වෙගෙන යනකොට ඒක අපිට ටිකක් මිහිරි වෙනවා. දැන් මම උදාහරණයක් කියන්න දැන් ඉරාන්ගේ කකුල කැඩුනනේ. ඕකේ මුල ටික තමයි අමිහිරි. කකුල හොඳ වෙගෙන යන පැත්ත මිහිරි. ඒකට අපි කැමතියි. ඒ වගේම සැප ඕකේ අනිත් පැත්ත. සැපේ මුල ටික මිහිරි, සැප ගෙවිගෙන ඉවර වෙන්න කිට්ටුනම අපිට දුකයි. අපිට ඒක අමාරුයි. තේරෙනවද? දුකේ මුල ටික අමාරුයි, අග ටික අපි කැමතියි. සැපේ මුල ටිකට අපි කැමති, අග ටික අපිට දුකයි. ඉතින් ඔන්න ඔය වගේ මේ ජීවිතය කියන එක අපිට හම්බුනහම අර අවුරුදු 75ක් ඉන්නවා කිව්වහම ඕකේ මුල ටික ඔය බය වෙන්නේ නැහැ අපි. ඕකේ අග පැත්තට කිට්ටුනම තමයි අපි බය වෙන්න ගන්නේ වැඩිපුර. එහෙම එකක් තියෙනවා. ඉතින් අග ටික තමයි අපි බය වෙන පීරියඩ් එක. ඉතින් දැන් අර ව්‍යාධි දුක, ජරා දුක අවුරුදු 20ක ළමෙක් මම ජරාවටපත් වෙනවා කියලා බය වෙන්නේ නැහැ නේ. අවුරුදු 55 වෙලා අර මුණ පොඩ්ඩක් රැලි ගෙවුනාම තමයි අපේ අම්මලා අක්කලා බය වෙන්නේ දැන් වයසට යනවානේ කියලා. කොණ්ඩි කළු වෙනවා එහෙම කියලා සුදු වෙනවා කියලා බය වෙන්නේ. නේ? ඉතින් අග ටිකට තමයි අපි බය වෙන්නේ. ඉතින් එහෙනම් අපි ওই ටික ගැන මම අවසාන උපදේශයක් දෙන්න. අපිට බය ඇති වෙනවා. දැන් අද දවසේ ඇතුළතම ඔයාලට ඇති වෙච්ච බයවල් ගොඩක් ඇති. හාමුදුරුවෝ කිව්වට වෙලාවට එයිද දන්නේ නැහැ. කරන්ට් තියෙයිද දන්නේ නැහැ. Wi-Fi වැඩ කරයිද දන්නේ නැහැ. ඩිස්කනෙක්ට් වෙනවා. මට කොරෝනා හැදෙයිද දන්නේ නැහැ. හෙට උදේනකොට මම මැරෙයිද දන්නේ නැහැ. මගේ ජොබ් එක හෙට වෙනකොට නැති වෙලා තියෙයිද දන්නේ නැහැ. මගේ දරුවා දියුණු වෙයිද දන්නේ නැහැ. දරුවා හදිසියේ මොකක් හරි පැනලා ගිහිල්ලා අර හිතන්නකෝ සමාජ විරෝධී ක්‍රියාවකට අත ගහයිද දන්නේ නැහැ. ඔය වගේ අපිට තියෙන බයවල් ගොඩාක් තියෙනවා. එච්චරක් විතර නෙවෙයි දැන් මේක මේ කතා කර හිටියට අර මේ කුස්සිය පරිප්පු එකක් තියලාම ඒක රොස් වෙනවද දන්නේ නැහැ. එක එක විදිහට අපිට බය දැනෙනවා. ඔය බයවල් සමහර දේවල් දැනුණත් නොදැනුණත් අන්තිමට අපිට මරණ බය කියන එක දැනෙන්න ගන්නවා. කාලෙන් කාලෙට මරණ බය දැනෙනවා. ඒක ඉතින් අර ප්‍රඥාවන්ත මිනිසුන්ට පොඩි දෙයකිනුත් දැනෙනවා. සමහර මිනිසුන්ට මේ හෙඩ ගෙරුවොත් දැනෙන්නේ නැහැ. මැරෙන්නම කිට්ටුනම තමයි දැනෙන්නේ. එතකොට පොඩ්ඩක් පරක්කු වෙන්නේ. මොකද මැරෙන්න දෙක කිට්ටුයිනේ. ඉතින් ඔන්න ඕක පාවිච්චි කරලා මේ බය කියන එක මොකක්ද කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒකේ අවසාන වශයෙන් මම කිව්වේ බය යනු කාමයට නම් කි. ඒක දින සූත්‍රේ මට මතක නැහැ. බය යනු කාමයට නම් කි. බය යනු කාමයට කියන නම් ගොඩක් අතරින් බය යනු කාමයට නම් කි කියලා කියනවා. එතකොට කියනවා තණ්හාය ජායති බයං කියලා කියනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං. තණ්හස්ස විපමුක්තස් තණ්හාය විපමුක්තස්ස කුතෝ සෝකෝ කුතෝ බයං. නැති සෝකෝ කුතෝ බයං. තණ්හාව නැති වුනහම බය නැති වෙනවා. එතකොට කාමයටත් බය කියලා කියනවා. එහෙනම් මොකද්ද මේ බය? බය අපි ඇත්තටම නැති කරගන්නේ කොහොමද? බය මගහරව ගන්නේ කොහොමද කියන එකත් අපි දන්නවා. නමුත් බය අවබෝධ කරගෙන බය සදාටම නැති කරගන්නේ කොහොමද කියන එක තමයි අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. එහෙනම් ඉතින් ඒකත් එක්ක අපි අද දවසේ ධර්ම දේශනාව ඉවර කරමු. විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් මට තව ටිකක් වෙලා ඉන්න පුළුවන්. හිරන් වකර කියන දෙකේ. අනේ මට ප්‍රශ්නයක් නැහැ. හරි. ස්වාමිනාස මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් වහන්සේ කතා කර බය කියන එකේ අනිත් පැත්ත. දැන් කෙනෙක්ට යම් දෙයක් කරන්න බය නැති වෙන්න, ඒ කියන්නේ සතෙක් මරන්න, හොරකම් කරන්න. එහෙම කරන්න එතකොට දැන් අපි බය දැන් අපිට ඒක කරනකොට අපිට දැන් වහන්සේ කිව්වා වගේ අපිට බයක් දැනෙනවා. අපි මොන හරි කරොත් ඒකේ ප්‍රතිඵලය පිළිබඳව අපිට බයක් දැනෙනවා. නමුත් සමහර අය ඉන්නවා ඒ බය නොදැන ඒ දෙයට යොමු වෙන. ඒක ඔබ වහන්සේ කොහොමද විග්‍රහ කරන්නේ? ඒක අර මම දැක්කේ අර මම කිව්වේ අර මට සූර්ය වැවිදි හම්බුණා කියලා එක 100 කෙනෙක්. ඒ 100 තමන්ගේ කුඹුරට පලිබෝධනාශක ගහලා ඇත්තටම ડિප්‍රෙස් වෙලා හිටියේ. ඒ 100 මේ ડિප්‍රෙස් වෙලා හිටියේ මොකද මේ කරන වැඩවලින් මට පව් සිද්ධ වෙනවානේ කියලා. ඉතින් ඊට එහා පැත්තේ කුඹුරු කරන්නේ වෙන ආගමිකයෙක්. එයාට ඒකට කිසිම බයක් නැහැ. ඉතින් දැන් සමහරලාට දැන් අපි දන්නවා සමහර වෙනස් විශ්වාස පද්ධතියක ඉන්න කෙනෙක්
ඒ බයෙන් හැසිරෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ බෞද්ධ ආගමිකයෙක් ගිහිල්ලා දේවාලයකට ගියොත් මොකක් හරි අපි හිතමු ලංකාවේ දේවාලයක් නෙමෙයි. ඔය වෙන වෙන දෙවියෝ ඉන්න අපි හිතමුකෝ ග්‍රීක දෙවියෝ ඉන්න පිළිමයකට පිළිවෙල තියෙන තැනකට යනවා. ග්‍රීක දෙවියෝ ඉන්න. හෙලනික් දෙවියෝ කියන්නේ. එතනට ගියාට සියුස් කියන දෙවියා දැක්කට අපිට එහෙම බයක් හිතෙන්නේ නැහැ. නමුත් අපේ ලංකාවේ සමන් දෙවියා දැක්කම කම්බිලි දෙවියා දැක්කම එතකොට විෂ්ණු දෙවියා දැක්කම අපිට බයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට බය මුසු ගෞරවයක් ඇති වෙනවා. නමුත් අර සියුස් කියන දෙවියා පොසයිඩන් කියන දෙවියා දැක්කට අපිට බයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ සංස්කෘතියේ ඉන්න මිනිහෙට අපේ දෙවිවරු දැක්කට බයක් ඇති වෙන්නේ නැහැ. ඒ දෙවිවරු දැක්කම තමයි බයක් ඇති වෙන්නේ. ඉතින් මම මේක කිව්වේ අපි ගොඩක් වෙලාවට ඇති වෙන බයවල ඔය යම් දේවල් කළ යුතුයි සහ කළ නොයුතුයි කියන බයවල අපිට සංස්කෘතියට සාපේක්ෂව ඇති වෙන බයවල් ගොඩක් තියෙනවා. ඒකයි මම අර කිව්වේ අර සීෂෙල්ස් කියන රටේ ඒ රටේ කවුරුත් හිතන්නේ නැහැ මෙහෙම ළමයෙක්ට තාත්තා කෙනෙක් ඉන්න ඕනේ කියලා. ඒ වගේ වැඩක් කරන්න කවුරුත් බය නැහැ. ඒ සමාජ සම්මතයක්. නමුත් ලංකාව වගේ රටක එහෙම දෙයක් කරන්න මෙහි ගෑනු ළමයි බයයි. එහෙම තාත්තා කෙනෙක් දරුවෙක් හදාගන්න මෙහි ගෑනු ළමයි බයයි. තේරෙනවද? ඔන්න ඔය වගේ සමාජ සංස්කෘතික බයවල් තියෙනවා. නමුත් හැම සමාජයකටම පොදු බයවල් ටිකකුත් තියෙනවා. බය කියන එක ඇත්තටම ගොඩක් අපි කතා කරන්න ඕන එකක්. පොදු සංස්කෘතිය හැම එකටම පොදු බයවලුත් තියෙනවා. මම ඒ වගේ බය ටිකක් කියන්නේ. ඒ වගේ බයවල් පන්සිල් වලින් ආවරණය කරලා තියෙනවා. දසපනතෙන් ආවරණය කරලා තියෙනවා. තමන්ගේම ජාතියේ කෙනෙක් කන එක. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අර කැනිබලිසම් කියලා කියන්නේ මිනිමස් කන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එතකොට තමන්ගේම පවුලේ කෙනෙක් එක්ක නිදා ගන්න එක, එහෙම සම්බන්ධ වෙන එක, අම්මා එක්ක. ඒක ඉතාමත් වැරදි වැඩක්. ඒකන හැම ආගමකම මේක වැරදි කියලා තියෙනවා. එතකොට සමහර ආගම්වල විශේෂයව තියෙනවා. දැන් බුද්ධ ආගමේ තියෙන රහතන් වහන්සේගේ ලේසලීම. බුදුන්ගේ ලේසලීම රහතන් වහන්සේට පරිභව කිරීම, රහතන් වහන්සේට ආර්යෝපවාද කිරීම. ඒක වෙනම තියෙනවා. ඒක වෙන එකක නැහැ. එහෙම එයාලගේ රහතන් කියලා එකක් නැති නිසා ඒක නැහැ. නමුත් හැම එකටම පොදු ඒවා ටිකක් තියෙනවා. නේ? ඉතින් ඔන්න ඔය ආකාරයෙන් සමහර බයවල් කරන්න සමහරු පෙළඹෙන්නේ නැහැ. මොකද එයා ආපු විශ්වාස පද්ධතිය ඇතුලේ එයා දැනට විශ්වාස කරන් ඉන්න එක ඇතුලේ ඒකට යාට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒක එයා පවක් විදිහට දකින්නේ. ඒක ලේසිම තැන තමයි සංස්කෘත සහ ආගම. දැන් එකම ආගම ඇතුලේ වුණත් මම දන්නවා සමහරු මට කියලා තිබුණේ පොඩි කාලේ මල් පූජා කරන්න එපා අනිත් පැත්තට හෙච්ච කියලා. නැට්ට උඩ පැත්තට හරවලා මල් පූජා කරොත් කකුල් නැතුව ඉපදෙන්න වෙනවා කියලා. ඒකට මම යම්කිසි ආකාරයකට බය වුණා. ඇත්තට මම බය වුණේ මම බැලුවේ මේ ඔයිට වඩා හොඳනේ මල් තියන්න නැතුව ඉන්න කියන එක තමයි මම කල්පනා කරේ. ඉතින් නමුත් ඒකට බය වෙන්නත් පුළුවන් වුණා. ඉතින් සමහර ගෙවල් වල එහෙම නෑ. මම එහෙම කියන්නේ අපේ ලොකු අම්මගේ ගෙදර එහෙම නීතියක් තිබුණේ නෑ. අපේ ගෙදර විතරයි තිබුණේ. ඉතින් ඒ දරුවෝ ඒකට බය වුණේ නෑ. එයාලා පූජා කරනකොට සමහරට උඩ පැත්ත හැරිච්ච මලුත් පූජා කරනවා. මම හිතන්නේ ඒ වගේ අපිට කතා කරන්න පුළුවන්. අපි මෙහෙම දෙයක් කරමු. අපි මේ ධර්ම දේශනාව පුණ්‍යානුමෝදනාවක් කරලා ඉවර කරලා ඊට පස්සේ මම ටිකක් වෙලා ඉන්නම්. එතකොට අවශ්‍ය කට්ටියට විතරක් තව ඉන්නන සම්බන්ධිත බලන්නේ. නේද? මම හිතන්නේ ඇත්තටම කැමති නැහැ මේ ඔයාලට බණ කියලා හැරිලා යන්න. මොකද ඒක මේ මම නම් දකින්නේ වැඩකට ඇති වැඩක් කියලා. මොකද මම කියපු එක මේ සමහර කෙනෙක් ඒක හිතනවා සමහරව ගොඩක් වෙලාවට ඒක සාම්ප්‍රදායිකව අහගෙන ඉඳලා යනවනේ. ඉතින් ඒක හොඳයි අපි පුරුද්දක් විදිහට කරන එක. නමුත් ඇත්තටම මම මේකේ වැඩි වටිනාකමක් දෙන්නේ අපි මේ සාකච්ඡාවක් කරන එක. තියෙන ප්‍රශ්න කෙලින්ම අහන්න. මට මෙන්න මේ බයක් තියෙනවා. ඒක මම අහන්න කියලා. නමුත් අපි අද දවසේ අර ඇජෙන්ඩා එකට ස්ටික් වෙන්න. එහෙනම් මම පුණ්‍යානුමෝදනා කරන්න. මොකද අද දවසේ අපිට මේ අවස්ථාව ලැබුණේ අපේ අනුලා ලියනගේ මැතිණිය හින්දා. ඉතින් අනුලා ලියනගේ මැතිණිය අපෙන් වෙන් වුණත් ඒ අම්මා අපිට තාම උදව් කරනවා මේ වගේ සාකච්ඡාවක් කරන්න මේ පවුලේ හැමෝම එකතු කරලා. ඉතින් ඒ අම්මට අපි කෘතඥ වෙන්න ඕනේ ඒ පිළිබඳව. ඉතින් ඒ අම්මා දැන් කොමන බබේක කොමන ස්ථානයක උපත්ති ලබා ඉන්නවද දන්නේ කොතනක ඉන්නවද නැද්ද දන්නේ. ඒ කොතනක හිටියත් අපි මේ අද මේ කරගත්ත සියලුම කුසලයක් තියෙනවා නම් ඒ අම්මට ඒ සියලුම කුසලයන් අනුමෝදන් වේවා කියලා අදිෂ්ඨාන. ඒත් එක්කම මේ වෙලාවේ මේ ලියනගේ මහත්මයාත් යම්කිසි අසනීප තත්ත්වයක ඉන්නවා. ඉතින් ඒ වගේ ඔයාලා සියලු දෙනාම මේ ඉරාත් ඇතුළු නංගි ඇතුළු මේ සියලු දෙනාම යම්කිසි කායික පෞලිය කායික මානසික අපහසුතාවයක කර්මගත නිදන්ගත රෝගයක එහෙම ඉන්නවනම් ඒ සියලුම දේවල් වලින් නිදහස් වෙන්න අපි කරන්නේ ධර්ම දානය. ඒ කුසලය හැම දිනකටම හේතුවක්ම වේවා. ඒ වගේම මේ හැම දිනකටම මේ
බය නැති කරගන්න. අභය වෙන්න. බය නැති කිරීමේ බය අවබෝධ කරගැනීමේ මාර්ගයට එන්නත් මේ සාකච්ඡා මේ දේශනාවේ අපි ඇති කරගත්ත කුසලයේ හේතුවක් වේවා කියලා අදිෂ්ඨාන කළ සාදුකාරයක් දෙන්න. ඒත් එක්කම අපේ නමින් ඔබේ නමින් මේ විහාරස්ථාන නමින් ගෙවල් දොරවල් නමින් ඔය රටවල් නමින් නගර මේ සක්වල නමින් සිටිනා වූ යම් කිසිතාක් ඉෂ්ඨකාමී දෙවිවරු සිටිනවාද දිව්‍ය රාජයන් වහන්සේලා සිටිනවාද බ්‍රහ්ම රාජයන් වහන්සේලා සිටිනවාද ඒ සියලු දෙනාටමත් මේ කල් කුසලයේ ඔවුන් තම තමන් කලාසේ අත්තබා හිතතබා අනුමෝදන් කරගෙන තමන් පතන්නා වූ බෝධියකින් මේ බය නැති කර ගැනීමටම හේතුවම කරගනිත්වා කියලා සාදුකාරයක් දෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි දන්නවා මේ ලෝකයේ බයටපත් වෙච්ච මිනිස්සු ගොඩාක් විවිධ ආකාරයේ බයින් පෙළෙන. මේ බය කියන එක අපි හිතනවට වඩා ඉතාම අමිහිරි අත්දැකීමක්. ඒක අපිට සමහරවිට නමුත් බයටපත් වෙච්ච කට්ටිය තමයි ඒක දන්නේ. ඉතින් යටින් අවීචයේ පටන් උඩින් භවග්‍රේ දක්වන්නෝ මේ කිසියම් තලයක කිසියම් සත්‍යයක බයටපත් වෙලා තියෙනවනම් ඒ බය දුරු කරගන්නත් අපි මේ කරගත්ත කිසි කුසලයක් තියෙනවා නම් ඒ සීල කුසලයේ වුණුත් අනුමෝදන් කරගෙන ඒ සීල දෙනාම මේ බයෙන් තොර වෙලා සුඛිත මුදිතාවයටපත් වේවා කියලා එහෙම දෙනා නේන සාදුකාරයක් දීලා ආශිර්වාද කරන්න. මම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරන්න. අභිවාදන සීරිස නිච්ඡං උපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච රෝනිපාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හොඳයි එහෙනම් අපේ දේශනාව ඉවරයි. දැන් ඉතින් අපිට කට්ටියට ඉන්න පුළුවන් ඉදහසේ සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. ප්‍රශ්න නැත්නම් යන්නත් පුළුවන්. දැන් හඳුරන්නේ මේ බය කියන එක එක්කෙනාගේ සංස්කෘතිය මේ ඒවා අනුව හැදිච්ච එකක් වගේනේ. ඒ කියන්නේ අර ග්‍රීක දෙවියන්ට අපි බය නැහැ. මේ අපි අසුරු කරන මේ දෙවි කෙනෙක් දැක්කහම බයක් එනවා. ඒ වගේ උන්ට පොඩි ළමයෙක්ට ඉපදුණු අලුත එයාටත් යම් කිසි දේවල් වලට බයක් එනවා කියලා අපි හිතනවානේ. ඒක අපි හිතන දෙයක්ද නැත්නම් එයාටත් ඇත්තටම එයාට එහෙම කියන විදියට හැදිච්ච දෙයක් අඩුයිනේ සාපේක්ෂව grown up කෙනෙක්ට දිහා බලනකොට. එතකොට ඒක අපි කොහොමද එතනත් එනවනේ යාට යම් කිසි දුරකට නේද? ඒක විග්‍රහ කරන්නේ. ඇත්තටම මේ ඒක දැන් අර මම කිව්වේ අර අපි හැමෝටම තියෙන innate fears ටිකක් තියෙනවා කියලා. ඒක මම හොයාගත්ත එකක් නෙවෙයි. මම ඔය child psychology කරපු කට්ටිය යම් පරීක්ෂණ අසුරින් හොයාගත්ත එකක්. ඒ කියන්නේ අපි හැමෝටම මොන කල්චර් එකේ හිටියත් කලින් සර්පේ දැකලා තිබුණා සර්පේ දැකලා නැති වුණත් ඒ සර්පයාගේ තියෙන ස්වභාවයට අපේ හිතේ තියෙන බයක් තියෙනවා. රටේ හිටියත් කතා කරන්න පුළුවන් වුණත් බැරි වුණත් බබාලා සද්ද වලට බයයි. ඒකත් ඔන්න ආයි දැකපු නිරීක්ෂණයක් වැඩි හරියක් බබාලා සද්ද වලට බය වෙනවා. මොකක් හරි high frequency අර high pitch සද්දයක් આવුත් ඒකට බය වෙනවා. ඉතින් අපි මෙතනදී කියපු තව එකක් මතක තියාගන්න මේ ඔක්කොම දේවල් කල්චරල් නෙවෙයි. ඔක්කොම දේවල් කල්චර් එක උඩ හැදෙනව නෙවෙයි. බහුතරයක් තමයි කල්චර් එක උඩ හැදෙන්නේ. තව සමහර දෙයක් අර මම කිව්වා වගේ ඇත්තටම අපිට එක්ස්ප්ලেইন කරගන්න විදියක් නැති ඒවා තියෙනවා. දැන් සමහර කෙනෙක් ජීවිතේට මුහුද දැකලා නැහැ. මුහුද ගැන කවුරුත් කතා කරලා නැහැ. නමුත් එයා මුහුදට ලොකු බයක් දක්වනවා. ඒකට හරියටම හේතුව හිතා ගන්න බෑ. ඉතින් සමහර කියනවා මෙයා ගියාත් මුහුද මේ කිල්ල මැරිච් කෙනෙක් ඒක තමයි මුහුදට බය කියන්නේ. අපි බලමුකෝ ඒක මුතුම චරිතයක් ගත්තොත් සිද්ධාර්ථ කුමාරයාට රම්බේසුරම්ගේ සුබ කියලා මාලිගා ටිකක් හදලා ලෙඩෙක් මහල්ලෙක් පැවිදි කෙනෙක් පෙන්වන්නේ නැහැ. නමුත් එහෙම නොපෙන්නලත් එකපාරට මේ සසර බය කියන එක ටික එකපාරට එනවා. ඉතින් එතකොට කියනවා මේ සසර බය කාලහතරක් තිස්සේ පුරුදු කරන් ආපු බයක් කියලා. ඉතින් ඒ වගේ සමහර ඒවා හරියටම වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට දැනගන්න පුළුවන් එක තමයි මේ වෙලාවේ මට තියෙන බයවල් ටිකක් තියෙනවා. ඒ බයවල් එන්න ආසන්න හේතු ටික මට පස්සෙට බලන්න පුළුවන්. හැබැයි ඒක ගැන හරියට නිශ්චිත අදහසක් ගන්න ඕනේ. හැබැයි මට මේ වෙලාවේ මට දැනෙන බය ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඒ බයෝසි ඒක කොහොමද නැති වෙන්නේ? මොකක් නිසාද කියන එක ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක තමයි කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම කල්චරල් නෑ. වැඩි හරියක් කල්චරල්. මම තව මේක ගොඩක් කතා නොකරපු පැති තියෙනවා.
ඇයි බය ඇති වෙන්නේ කියලා. ඉතින් සරලව ගත්තොත් අපි මොකට හරි බය වෙන්නේ අපිට මොකක් හරි රැක ගන්න ඕනේ හින්දානේ. දැන් අපි පර්ස් එක නැති වෙයිද කියලා බය හිතෙන්නේ පර්ස් එක රැක ගන්න ඕනේ හින්දානේ. ඉතින් අර මරණයට බය වෙන්නේ ජීවිතේ රැක ගන්න ඕනේ. අනිත් සරලව බලනකොට මම එක පැත්තක් ගැන කතා කරේ නෑ මම මේ පැත්ත ඉතුරු කරලා තිබ්බා. දැන් සොමනාසර දැන් නිශාන්ත වගේ අර කුඩා ළමයාගේ ඊළඟ අවධියට අපි ගියාම දැන් සමහර ළමයි ඉන්නවා මේ දැන් ඉස්කෝලේ දැන් අපි බයයි ඉස්සර අපිට ඉස්කෝලේ ගියේ නැත්නම් අපිට දඬුවම් කරයි කියලා. එහෙම නැත්නම් අපි හෝම්වර්ක් කරේ නැත්නම් අපිට දඬුවම් කරයි. එතකොට සමහර අය ඉන්නවා ඒවට කිසිම බයක් නැහැ. ඒක Tamanට කියන්නේ අනාගතය පිළිබඳ බයක හැඟීමක් නැහැ. තමන් එක කළා හොත් කළොත් මට මේ දේ වෙයි කියලා එහෙම ඒගොල්ලන්ට එන්නේ නැහැ හැඟීමක්. සමහර ඒවා ඒ කියන්නේ බය නැතුව ඒගොල්ලෝ කරගෙන යනවා. ඒ කියන්නේ ගෙදරට වෙලාවට ඉස්කෝලේ ඇරලා ගෙදර ගියේ නැත්නම් අම්මා බණී කියලා එයාට බයක් නැහැ. එයා ඔය කොහේ හරි රවුමක් ගහලා ගෙදර යනවා. එතකොට ඒ වගේ චිත්තයන් ඒගොල්ලන්ට ඒ හැඟීම එන්නේ කොහොමද? ඒගොල්ලන්ට ඒ බය අනිත් අයට සාපේක්ෂව නැති වෙන්නේ කොහොමද? එතනදී එකම ආගමේ එකම සංස්කෘතියේ එකම රටේ එකම පරිසරයක හැදිච්ච දෙන්නෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක කොහොමද එක එක්කෙනාට සාපේක්ෂ වෙන්නේ? ඇත්තටම ඒකට උත්තරේ මම දන්නේ නැහැ. හරි. මම දන්නේ නැහැ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම මගේ ජීවිතය ගැන කියන්නකෝ. මමත් ඔය වගේ ගොඩක් දේවල් වලට බය අඩුයි. දැන් සමහරවිට දැන් මම ගොඩක් අර ඇඩ්වෙන්චර් වලට යමු. සර්ෆ් කරන්න අර මිනිස්සු මැරෙන තැන් වල ගිහිල්ලා පනින්න ඒක දැන් කිතුල්ගලේම මම ඉස්සර ඇඩ්වෙන්චර් කම්පැනි එකකට වැඩ කරා. ඇඩ්වෙන්චර් ඒෂියා කියන කම්පැනි එකේ තියෙන අර කිතුල්ගල ඩ්‍රාෆ්ටිං කරන්න, උඩින් පනින්න, ගල් නගින්න, ඉස්සර ගල් නගින්න, ෆ්‍රී ක්ලයිම්බ් කරන්න, ෆ්‍රී ඩයිව් කරන්න, අර පැඩි ඇඩ්වාන්ස් ඩයිව් කරන්න ඔන්න ඔය වගේ. දැන් මම දන්නේ නැහැ ඇයි මට එහෙම වෙන්නේ කියලා. නමුත් අපිට තියෙන බලන්න පුළුවන් එකේ සමහර කට්ටියක් බය වෙනවා සමහර කට්ටියක් බය වෙන්නේ නැහැ. ඒකේ හරිම හේතුව ඇත්තටම මම දන්නේ නැහැ. ඉතින් ඒක අපි සමහරට සංසාරයෙන් ආපු එකක්ද නැත්නම් ජෙනටිකලි ආපු එකක්ද නැත්නම් පොඩි කාලේ ඒ බලාගත්ත කට්ටිය බයක් දැක්වෙන නිසා එහෙම හැදුනද හරිය අදහසක් ගන්න මේ මට තේරෙන්නේ නැහැ. අපිට ආසන්න හේතු ටිකක් කියන්න පුළුවන්. ආසන්න හේතුව තමයි දැන් හිතන්නකෝ පොඩි ළමයින් අපිට බය කරලා හදන්න පුළුවන්. ඒ බය කරන එක ස්ටේජස් දෙකකට බය කරනවා. පළවෙනියට අපි කොහොමද කියන්න පුළුවන් පුතා ඔන්න මේ බිල් ඇවිල්ලා ඔයාව ගිලිනවා කියලා. හැබැයි එයා ඒ අදහස පිළිඅර ගත්තට ටිකක් කල් යනකොට ඒ අදහස් ක්වෙස්චන් කරනවා. ඇත්තටම බිල් එකේ ඉන්නවනේ. කො කවදාවත් ආවේ නැහැ. එහෙම ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්න ටික අහනකොට අපිට කරන්න පුළුවන් එකක් නෑ එහෙම ඇත්තටම ඉන්නවා මේ ඔයා මේ අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ කියලා තරවටු කරනවා. ඒ තරවටු කරාම තමයි ඔන්න ඔය මිනිස්සු જાති කීපයකට බෙදෙන්නේ. සමහරව ඒ තරවටු අහන්නේ නැහැ. සමහරව ඉන්නෝනේ රැට්ටරේ එයාලා තරවටු කරත් අහන්නේ නැහැ. ඒක වෙන්නේ ඇයි කියන්නේ තේරෙන්නේ නැහැ. නමුත් ඒ කට්ටිය ඇහුවේ නැති නිසා එයාලා අර අම්මලා බය කරපු එකට වඩා ස්ට්‍රෝං විදියට බය නැතුව එළියට එනවා. තව සමහරු ඒ අම්මලා කියපු එකට බය වෙනවා. ඒ කට්ටිය බය වුණාට පස්සේ එයාලා සමාජයේ ගොඩාක් බය කට්ටිය විදියට ඉන්නවා. සමහර අම්මලා එහෙම විශේෂයෙන් ඒක කන්ෆර්ම් කරන්න යන්නේ නැහැ. එතකොට පොඩි කාලේ ගෙනාපු බය එක්ක එහෙම තියාගෙන ඉන්න නැත්නම් ඒක ඔටෝමැටිකලි ඩ්‍රොප් කරනවා. ඔන්න ඔය තුන තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් එතෙන්දී මම හිතන්නේ විශේෂයෙන් දරුවෝ හදනකොට සමහර ගොඩක් වෙලාවට දරුවෝ ලොකු වෙනකොට තියෙන ෆියර්ස් ඒ දරුවෝගේ ෆියර්ස් වලට වඩා මේ එයාලගේ දෙමව්පියන්ගේ තියෙන ෆියර්ස්. ඒක තමයි ගොඩක් තියෙන්නේ. පෞසික වෙන එකට පව් කරන එකට බය ළමයි එහෙම ප්‍රත්‍යක්ෂ කරගන්න එක නෙවෙයි. ඒ අම්මලා අපිට කියන එක. ඒකේ ආයි පාරක් අර මං කිව්වනේ ඒකේ ලොකු සමාජමය වටිනාකමක් තියෙනවා. මොකද මේ බය කියන එක නැත්තම් මොකද ඔය අනිත් පැත්ත තමයි ඔය බය කියන එක බැලන්ස් වෙන්නේ ආසාව කියන. අපි හිතමුකෝ දැන් සුරක්ෂිත තැනක ඉන්න අපි බය නැහැ. අපිට සුරක්ෂිතතාවයක් දෙන්නේ අපේ ගෙදර හැමදාම එක වගේ තියෙනකොට. හැබැයි ඒක එහෙම තිබුණාම බය නැති වුණාට අපේ ආසාව කියනවා නෑ නෑ පොඩ්ඩක් අපි මේක ස්පයිස් අප් කරගමු. මොකක් හරි වෙනසක් ඇති කරමු. එහෙම එකක් කියනවා. ඉතින් මේ බය කියන එකයි ආසාව කියන එකයි දෙකක් නෙවෙයි එක ළඟින් තියෙනවා. එක වෙලාවකට ආසාව කියනවා අපි මේක try කරලා බලමු කියලා. බය කියනවා නෑ නෑ ඔක try කරන්න ඕනේ නෑ කියලා. එතනදී යා බලනවා කරාදී කොයි පැත්තට වැඩි වෙන්නේ කියලා. ඉතින් සමහර කට්ටිය ආස උනත් ඒ බය නිසා ඒ දේවල් කරන්නේ. සමහරව ආසයි බයත් අඩු නිසා ඒ දේ කරනවා. ඉතින් ඔන්න ඕක එක එක කට්ටියගේ එක එක තැන්වල තියෙනවා. ඒක ඇයි එහෙම වෙන්නේ කියන එක අපි ඉතින් ගත්තොත් අපිට කියන්න පුළුවන් එයා සංසාරයේ කරපු පුරුදු නිසා
එහෙම එක කරුණු කියන්න පුළුවන්. මම ඇත්තටම අවංකවම දන්නේ නැහැ ඇයි වෙන්නේ කියලා. නමුත් එහෙම එකක් වෙනවා කියන එක තමයි මම. ඉතින් ඒ වගේ අපිට බලන්න පුළුවන් අපේ තියෙන ෆියර්ස් මොනවද? අපේ තියෙන ආශාවල් මොනවද? අපි ෆියර්ස් වලින් අපේ ලිමිට් වෙන විදිය මම කියන තව ෆියර් එකක් දැන් අපේ අම්මා ගත්තොත් මම අපේ අම්මට එක දවසක් ගෙනිලා දුන්නා මේ ටිකක් අර අපේ කපලා දෙන ටිකක් තරුණාය අඳින ඇඳුමක්. අම්මා කිව්වා මේක මම අඳින්න කැමති නැහැ මේක මේ තරුණාය අඳින එකක් ඕක මේ වෙන කාට හරි දෙන්න මම මේ වැඩිහිටියෙක් නේ අපි ඔය විදිහට අඳින්නේ නැහැ කියලා. ඉතින් දැන් ඒ අම්මා ගත්තොත් ඒ අම්මට එහෙම ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් අම්මා කැමති නැහැ ඒක. මොකද අම්මා බයයි සමාජයේ මිනිස්සු මෙහෙම හිතයි. තරහනවා. තව වෙලාවකට අම්මා හිතනවා සමාජයේ මිනිස්සු වුණත් මට වැඩක් නැහැ. නමුත් මගේ හිත ඉඩ දෙන්නේ මේ වගේ මේක හරි විලිලැජ්ජ නැති අද. ඒ නිසා මම මේකට කැමති නැහැ. අන්න ඒ වගේ එක එක විදිහට අපේ behaviors අපි කතා කරන ඒවා ලිමිට් එක. ඒවට ලිමිට් උනාට ලිමිට් එක නැති එක තමයි අපි හිතන විදිහ. අපි ගොඩක් බය වුණාට අපි කරන්නේ ඒක ක්‍රියාවට නගන්නේ ඒක විතරයි. වචනෙට නගන්නේ ඒක විතරයි. ආසාව හිතට එනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි හිතෙන් පව් කරනවා වචනෙන් කයි පව් කරන්නේ නැහැ. ඉතින් මේ හිතෙන් පව් කරගෙන යන එක්කෙනෙක්ට සමහර වෙලාවට එයාට හිතෙනවා මම පව්කාරයෙක් කියලා. ඉතින් ඒ වගේ මේ මට කියන්න පුළුවන් අර මට හම්බ වෙන කට්ටියගේ ආශ්‍රයෙන් එයාලට තිබුණු දේවල්. එක මල්ලි කෙනෙක් හම්බුණා. ඒ මල්ලි ප්‍රියන්සි දෙයක් කරලා ඒ ලිංගික කටයුත්තක් කරලා එයාට ඒක ගැන පශ්චාත්තාවයක් එනවා. ඒක නිසා එයාට මේ හැමදේ ගැනම නිකන් අමුතු විදියට එයා හිතන්න පටන් ගත්තා. කොටින් මෙයා දැන් පන්සලට ආවත් එයාට බයක් තියෙනවලු මම මේ ස්වාමීන් වහන්සේලට වැරද්දක් කරලා අනන්තර පාප කර්මයක් කරගෙන ඉන්නවා. ලොකු ගිල්ටි ෆීලිං එකක් තියෙනවා. ගිල්ට් එකක් තියෙනවා. ඉතින් අර ආයිපාරක් බහුතරයක් මිනිස්සුන්ට ওই බය ලොකුවට දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට. නමුත් මේ බය දැනෙන කට්ටිය මේ බයට අර මේ හිතන්න කර මේ කැලේන සත්තු එහෙම මොහෙම හරි බයෙන් ඉන්නේ කොටියයිද කොයි වෙලාවකද පුදුම බයකින් ජීවත් වෙන්නේ. මට හරි දුක හිතෙනවා ඒ වගේ මිනිස්සු දැක්කම එයාලා හරිම බයෙන් ඉන්නේ. මොන වෙලාවෙ වැරද්දක් වෙයිද දන්නේ. මගේ එයා ඒක නොකරත් එයාගේ හිත බය කරනවා. ඔයාට එන හිතුවිලි කොච්චර නරකද ඒවා කොච්චර පාපකාරීද. ඔයා දැන් අනිවාර්යයෙන්ම අපායට තමයි යන්නේ කියලා හිතන. එහෙම කියලා එයාට බය වෙන්නේ. සාමාන්‍යයෙන් බය ගැන අපිට කතා කරන්නේ. ඉතින් තාමත් එක දෙයක් කියන්න මේ බය කියන එක ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් වැඩිපුරම බය පාවිච්චි කරන්නේ ඉන්ෂුරන්ස් වලට කට්ටිය, පූජකයෝ, දේශපාලනඥයෝ, මාධ්‍ය ඒ කට්ටිය බය පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඕක ගැන අපි අහන්නේ. ඒක ගැන පොඩි දැනුවත්භාවයක් ඇති කරගන්න. විශේෂයෙන් දැන් මටත් ඒ කාලේ ගොඩක් කරාට රැන්ඩම් කෝල්ස් ඇවිල්ලා රැන්ඩම් නෙවෙයි යාලා නම්බර් එක හොයාගෙන කතා කරනවා ඒ කාලේ ඉන්ෂුරන්ස් කට්ටිය. ඉතින් ඒ කට්ටියත් එක්ක කතා කරාම හිතුවා ඇත්තටම මට මෙහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේ කියලා. කවදාවත් ඉතිච්ච නැති ප්‍රශ්නයක් මට හිතෙන්න ගන්නවා මේ ඇත්ත නෙවෙයි කියන එක දැන් මරණොත් මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම ඒ කට්ටිය බය කියන හැඟීම පාවිච්චි කරනවා. මෙන්න මේව රිස්ක් එකක් තියෙනවා ඔයා මැරෙන්න එක නෙවෙයි. මෙන්න මේ වෙන්න පුළුවන් ඉන්න කට්ටියට සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේව ආයෝජනය කරනවා. ඒකම ඉතින් ගොඩක් වෙලාවට පූජකයොත් එක්ක කරනවා. සමහර පූජකයෝ අවංකවම ඒක සසර විය ඇති කරන්න කරනවා. සමහරව ඉතින් වාසියකට කරනවා. දේශපාලඥයෝ නම් ගොඩක් වෙලාවට එහෙම වාසියකට තමයි ඒක කරන්නේ. ඉතින් එතනදී දැනගන්න මේ බයවල් නැති වෙනකොට මේ බයවල් කොච්චර සාධාරණද? මේ බය ප්‍රචාරය කරන එක්කෙනාගේ තියෙන ඇජෙන්ඩා එක මොකක්ද කියලා දැනුවත් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට ගොඩක් කර කොහොමද කියන්නේ? සමබරතාවයකින් දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. ඕනාවට වඩා බය වෙන්නේ නැතුව. අනිත් එක තව එකක් තියෙනවා මේ බය අපිට ඕනාවට වඩා බය වෙන්නත් පුළුවන්. අඩුවෙන් බය වෙන්නත් පුළුවන්. දෙපැත්තක් තියෙනවා. ඒ උදාහරණයකට කොරෝනා කියන එකට අපි මැසේජ් එකක් ගෙවුවොත් ඔකට බය වෙන්න දෙයක් නැත්තේ නැහැ කියලා මිනිස්සු අර ඔහේ හැසිරෙන්න ගන්නවා. එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට අඩු වෙනවා. ඕන්න වැඩිපුර බය කරලා කියන්නත් පුළුවන්. ඉතින් ඔක මැනිපියුලේට් කරන්න පුළුවන්. ඒක ඒ සාත්‍රය දන්නේ කෙනාට ඕක හෙට මෙහෙට මේ මාරු කරන්නත් පුළුවන්. ඉතින් එතන සාත්‍රය දන්නේ කෙනා ඒක මුද චේතනාවකින් කරනවා නම් ඒක මුද වෙනවා. නරක චේතනාවකින් කරොත් නරක වෙනවා. ඉතින් මොකද ආයේ මුද නරක කියන
ඒ සාත්‍රේ දන්නේ කියලා හිතන් ඉන්න හොඳ නරකයි තියෙන්නේ. සාපේක්ෂ හොඳ නරකයි එයාට අනුනේ හොඳයි නරකයි කියලා කියන්නේ. අඩුපාඩු ප්‍රශ්න ටිකක් තියෙනවා බය සම්බන්ධ. ඉතින් තව අපිට බය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ? අපේ මේ දැන් අපි වැඩිදුර යන්න ඕනේ නැහැ. මේ ඔය හිරාන්ගේ මේක කට්ටියට කිව්ව නේද මේ කකුල වේවන කියලා? ඉතින් ඒ කියලා දෙන්නේ. ඉතින් අන්න ඒක ගැන මේ ගෙදර කවුරු හරි බය වුණාද? ඒ බය වෙච්ච විදිය ගැන පොඩ්ඩක් කතා කරමුකෝ අපි. මේ නේද කට්ටිය ඉන්නේ. ඒකට කවුද බය වුනේ? කිව්වම බය වුණා. බයි ඉතින් අර ඒ ගමන්ම කිව්වා දැන් සෑහෙන දුරට සුවයි කිව්වාම හොඳ වෙලා කිව්වාම මම හිතන්නේ ඒක කියයි විස්තරේ කියව ගමන්ම අර මේ සුව වෙච්ච කතාවක් කිව්වාම ඒ ගමන්ම බය අඩු වෙන බවක් තේරුණා. ඒ කියන්නේ බය සහ ඒ කියන්නේ තියෙන දුක දෙකම තියාගෙන තමයි ඒක තියෙන්නේ. හරි. දැන් ඕක අපේ පවුලේ අපිට ආපු පොදු ප්‍රශ්නයනේ. අපේ පවුලට ආපු ප්‍රශ්නයනේ. පවුලේ කෙනෙක්ට මෙහෙම වුණා. එතකොට දැන් ඒක ආපු ගමන්ගේ නිවුස් එක ආපු ගමන් ලොකු බයක් එනවා. මේ පුතා මල්ලි සහෝදරයා මැරිද දන්නේ කකුල කැඩලා කකුල කපන්න ඉවරද දන්නේ එහෙම කියලා එනවා. අන්න ඒක එනකොට ආයි පාරක් ඒක හොඳට බලන්න මේ බය වෙන්න ඕන කාරණය මීට මාස දෙකකට විතර කලින් ඉඳන් දිගටම තිබුණා. මම දන්නේ මාසයකට කලින් ඉඳන්ම තිබුණා. නමුත් මම දැන් තමයි ඒකට බය වෙන්නේ. ඔය බය වෙන එක දැන් හැමදාම මේ දවස් 30ම පහුගිය දවස් 30ම ඕක එක දිගට දැනගත්තට පස්සේ මේ බය ටික ටික අඩු වෙලා යනවා. ඒත් එක්කම මම දන්නවා නම් අනිවාර්යයෙන්ම නෑ මේක හරියටම මෙහෙම හොද කරන්න පුළුවන් කියලා ඔය බය ඉක්මනට නැති වෙනවා. හැබැයි පොඩි අවිනිශ්චිතතාවයක් ඉතුරු වුණොත් හොඳ වෙයිද දන්නෙත් නෑ, තව මොක වැඩි වෙයිද දන්නෙත් නෑ. එහෙම වුණාම ආයි පොඩි බය වැඩි කතර සස්පෙන්ස් එකක ඉන්නේ. අවිනිශ්චිත බයක ඉන්නේ. ඉතින් ඔන්න ඕක හොඳින් නිරීක්ෂණය කරන්න. අපි මේ කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ ඔය ප්‍රැක්ටිකලි වෙන එක තියෙනවානේ. ඒක හොඳට බලන්න ඒකට කොහොමද බය වෙන්නේ? ඒ බය ස්වභාවිකවම නැති වෙන්නේ කොහොමද? ඒ බයට මම ඔරොත්තු දෙන්නේ හිත හදාගන්නේ කොහොමද? අන්න ඒක හොයාගන්න. දැන් මේ වෙලාවේ ලෝකේ කකුල කැඩිච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් ඒ අතරින් අපිට හිරාන්ගේ කකුල ගැන තමයි බය තියෙන්නේ. එහෙමත් පැත්තක් තියෙනවා. එක පැතිකඩවල තියෙනවා බය කියන එක. ඒ ඔක්කොම හොඳට නිරීක්ෂණය කරන්න. දැන් තාත්තා සම්බන්ධයෙන් යම්කිසි බයක් තියෙනවානේ. යම් බයවල් තියෙනවානේ. පවුලේ මෙහෙම වෙන්න පුළුවන්ද මෙහෙම වෙන්න පුළුවන්ද? ඒක පාවිච්චි කරන්න මේ ධර්මයේ තෝරගන්න. ඒක තවත් සිදුවීමක් විදිහට අතහරින්න නැතුව ඒ සිදුවීම හොඳට බලාගෙන ඉන්න. ඉතින් මම තව එක දෙයක් කියන්න වෙලා ගන්න නැතුව අපි දැන් සිදුවීමක් දිහා බලාගෙන ඉන්නකොට අපි හිතමුකෝ අපි මේ හිතුවක් ඉන්න අපි යම් දේවල් වලට ප්‍රතික්‍රියා දක්වනකොට අපි හිතමුකෝ අපි මිනිහෙක් දකිනවා ඒ මිනිස්සයා කැමති ගොඩක් දියුණු වෙන්න. හැබැයි මේ දියුණු වෙන්න කැමති මිනිහා දිහා බැලුවහම ඇත්තටම එතන තියෙන්නේ දියුණු වෙන්න තියෙන කැමැත්තට වඩා පරාද වෙන්න තියෙන බය. තව මිනිහෙක් ඉන්නවා එයා ගොඩක් සැරපරුෂ මිනිහෙක්. එයා හැමෝටම සේවකයන්ට සැරපරුෂ විදියට සලකලා එහෙම තමයි වැඩ කරන්නේ. හැබැයි ඇත්තටම බැලුවහම එතන තියෙන්නේ ඒ සේවකයන්ට එයා යම්කිසි ආකාරයක බයක් දක්වනවා. මේ කට්ටිය මට කන්ට්‍රෝල් නැති වෙයිද කියලා. හරිද? ඉතින් ඔන්න ඔය වගේ අපිට ගොඩක් වෙලාවට අපි ප්‍රතික්‍රියා දක්වනකොට හැඟීම් වලින් ඒ හැඟීම් වල ඇත්තටම තියෙන එක නෙවෙයි එහා පැත්තේ තව පොඩ්ඩක් වෙනස් එකක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මිනිස්සුන්ට තරහ එන්නේ තරහින්ද නෙවෙයි හිත රිදෙනින්ද. හිත රිදීමක් තමයි තරහක් විදිහට එළියට එන්නේ ගොඩක් වෙලාවට. වැඩි හරියක් වෙලාවට. නේ? ඉතින් එතකොට බලන්න මේ මෙන්න මේ වගේ අපි මේ එක එක හැඟීම් එක එක තැන්වල තියෙනවා. ඔය හැඟීම් ඇති වෙන්න අපි ගාව තියෙන විශ්වාස ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම දියුණු වෙන්න ඕනේ කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ වුණත් මම පරාද වෙන එක නරකයි කියන විශ්වාසය මගේ ගාව තියෙනවා. ෆේලියර් එකට තියෙන බය ෆේලියර් වෙන්න හොඳ නැහැ කියන විශ්වාසයක් තියෙනවා. එතකොට මේ දියුණු වෙච්ච මිනිහා ෆේල් වෙච්ච මිනිහා
ඔන්න ඔය හැම එකටම මගේ තියෙන මානසික චිත්‍රයක් මම නිකන් ඇස් දෙක වහන් කල්පනා කරොත් මෙන්න මෙයා තමයි මේ දියුණු වෙලා ඉන්නේ කෙනාගේ. මේ ඉන්නේ පරාද වෙලා ඉන්න මම. වෙන කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්නේ මේ මම ගැනමයි හරිද? මේ ඉන්නේ දියුණු වෙලා ඉන්න මම. මේ ඉන්නේ පරාද වෙලා ඉන්න මම. ඉතින් ඔන්න ඕකෙදි මේ විශ්වාසයත් එක්ක ඊළඟට කිප්පෙන්න තියෙන එකක් තමයි ඒ එක එක චරිත කීපයක් ඉන්නවා. පරාද වෙලා ඉන්න මම, දියුණු වෙලා ඉන්න මම, ඔන්න ඔහම ඉන්න මම. ඉතින් අපි එතකොට තව විදියකට අලුත් මම කෙනෙක් හදා ගන්නවා. ඒ මම හරි නියුට්‍රල් මම කෙනෙක්. එයා පරාදත් නැහැ, දියුණුත් නැහැ, බයත් නැහැ, සතුටුත් නැහැ. එයා පැත්තකට වෙලා බලන් ඉන්න කෙනෙක්. එයාගේ ජොබ් එක පැත්තකට වෙලා බලන් ඉන්න එක. ඉතින් මේ පැත්තකට වෙලා බලන් ඉන්න මම කරන්න තියෙන්නේ අරය පරාද වෙලා ඉන්න මම දිහා බලන් ඉන්නවා. දියුණු වෙලා ඉන්න මම දිහා බලන් ඉන්නවා. ඉතින් ඔන්න ඕකෙන් මම අදහස් කරේ අපි අපේ හිතම ඔබ්සර්ව් කරන්න හදනවා නියුට්‍රලි. ඒකත් හිතේම වැඩක් තමයි. නමුත් හිත දිහා නියුට්‍රල් විදියට බලන්න පුරුදු වෙනවා. හිත දිහා නියුට්‍රල් විදියට බලන් ඉන්නකොට මොකද්ද වෙන්නේ? අපි නියුට්‍රල්නේ. අපිට ඇජෙන්ඩා එකක් නැහැ. ඉතින් අපිට ඇත්ත ඇති විදියට පේනවා. දැන් මොකද අපි දැන් දියුණු වෙන්න කැමති මම දිහා දියුණු වෙන්න කැමති මම විදියටම බලාගෙන හිටියම අපිට පේන්නේ එක චිත්‍රයක් විතරයි. හැබැයි දියුණු වෙන්න කැමති මම දිහා පරාද වෙන්න කැමති මම බලාගෙන හිටියොත් එයාට තව විදියකට පේනවා. තේරුණාද? ඉතින් මේ හැම මමටම ඇජෙන්ඩා එකක් තියෙනවා. ඇජෙන්ඩා එකක් නැති මම කෙනෙක් මම දිහාම බලන් ඉන්නවා. මම කියවක වැඩි පටලවා ගන්න ඕනේ. මම නිකන් සරල අදහසක් කිව්වේ අපි අපේ හිතුවිලි දිහා ජජ්මන්ට් එකක් නැතුව ජජ්මන්ට් එකක් ඇති වෙන්නේ මොකක් හරි විශ්වාසයක් හින්දානේ. ඒ විශ්වාසය ඇති වෙන්නේ යම්කිසි හදාගත්ත මමත්වයක් හින්දානේ. ඒ මමත්වය සහ ජජ්මන්ට් එක නැතුව අපි ඒ සිතුවිලි දිහා බලන් ඉන්නවා. ඔහේ බලන් ඉන්නවා. ඉතින් ඔහේ බලන් ඉන්න තියෙන වැඩක් තියෙනවනේ අපිට. ඔහේ බලන් ඉන්න ප්‍රැක්ටිස් එක අපි කරන්න තියෙන්නේ නිකන් ඔහේ බලන් ඉන්න එක තමයි. ඔහේ බලන් ඉන්නකොට මොකුත් ගැන හිතන්නේ නැතුව දැන් මේ රිමෝට් එක දිහා ඔහේ බලන් ඉන්නවා. විශේෂයෙන් ඒකට යාළු වෙන්නෙත් නැහැ, තරහ වෙන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ, ඔහේ බලන් ඉන්නවා. හැබැයි ඉතින් මේක කොහොමද කරන්න කියන එක ඊළඟට වෙනම අපි කතා කරන්න ඕන එකක්. නමුත් අපි එහෙම පුරුදු වුණාම අපිට හිත දිහා ඔහේ බලන් ඉන්න පුරුදු වෙනවා. මමයි කියන්නේ හිත වැඩ කරනවා. හිතේ හිතුවේ දිහා ඔහේ තව එක්කෙනෙක් බලන් ඉන්නවා. ඒ බලන් ඉන්න කෙනා විශේෂයෙන් තරහක් නැහැ, යාළුත් නැහැ. මේ විශේෂ හැඩතලයකට අයිතිත් නැහැ. නිකන් බලන් ඉන්න එක විතරයි කරන්නේ. ඉතින් එයාට ටිකක් වැඩිපුර දේවල් ටිකක් පේනවා. මේ කරන ක්‍රියාවලිය යම් කිසි තැනකට ආපුවම ඒකේ තියෙන අඩුපාඩුවක් තියෙනවා. නමුත් මේක ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය තුලින් විතරයි. අන්න ඒකත් එහෙනම් අපි කිව්වා. ඉතින් ගොඩක් මේවා ඉතුරු වුණා හරියටම කරන්නේ කොහොමද බය කියන්නේ හරියට මොකක්ද කියන එකට උත්තරයක් ආන්නේ නැහැ. හරි. එහෙනම් ඒකත් එක්ක ඉතින් අපි සාකච්ඡාව නවත්වමු. ඊළඟ හැමදෙනාටම පිරුවන් සරණයි. නැත්නම් පවුලේ හැමදෙනාටම මේ අවස්ථාව පාවිච්චි කරලා මේ බය කියන එක ජය ගන්න මේක උත්සාහ කරන්න. බය කියන එක සම්පූර්ණයෙන්ම ජය ගන්න ඉස්සා කියලා මම ආශිර්වාද කරනවා. එහෙනම් මම මේක විස්තර කරනවා. පිරුවන් සරණයි හැමදෙනාටම. ඔකේ පිරුවන් සරණයි හැමදෙනාටම.